උඩින් කියවලා තේරුම් ගන්න ඕනේ. සිද්ධියක් සාමාන්‍යයෙන් කරනකොට ටක් ගාලා අපිට තියෙන ටයිම් අඩුයි. හැබැයි අපි මේකේ දල අදහස පොඩ්ඩක් ගන්න ඕනේ. දල අදහස පොඩ්ඩක් අපි ගන්න ඕනේ. ඒතර මේ 2017 සිද්ධිය කියන්නේ කෝලිත ගැනයි බානුක ගැනයි. කෝලිත කොයි වගේ කෙනෙක්ද එයා කරන දේ මොකද්ද කියන පළවෙනි ඡේදයෙන් කිව්වා. බානුක මොකද කරන්නේ කියන එක දෙවෙනි ඡේදයෙන් කිව්වා. ඒක පොඩ්ඩක් මතක තබාගෙන යන්න. කෝලිත කරන්නේ කෙසෙල් වගා කරලා පළතුරු දෙසට කෙසෙල් වලින් කරන එක. ඒ ඉවතරනේ කෙසෙල් භාවිත කරලා බානුක කරනවා. බානුක මොකද කළේ? ඒ කෙසෙල් කොළ මිරිදීගෙන ඒවා වේල්ලා පදම් කරලා කැමවස්තුන් සකස් කළ අලුත් දෙයක් හදලා ආපන ශාලාවල හා කාර්යාල සේවකයන්ට අලුයි කළා. ඊට පස්සේ බානුක තමයි දැන් මේ දෙන්නෙක් ගැන කතා කරන්නේ. මේ දෙන්න එකතුලා කරන ව්‍යාපාරනේ දෙන්නෙක් ගැන කතා කරනවා. බානුක තම ව්‍යාපාරයේ අගෝස්තු 1 වන දින බනානා ලීප් නමින් ලියාපදිංචි කළ අතර ඉදිරියට පැවති වත්කම් හා වගකීම් පහත දැක්වේ. 17 අගෝස්තු මාසය තුලදී බනානා ලීප් ව්‍යාපාරයේ ගනුදෙනු සිදුවිය. ගනුදෙනුට දීලා තියෙනවා. ඊළඟේ කැම ඇසුරු නිෂ්පාදනය සඳහා අගෝස්තු මාසය තුලදී පහත වියදම් ගෙවා ඇත. ඊළඟින් කියන නිෂ්පාදන උපකරණ වාර්ෂික සිට 12 ගානේ ෂෙයා කරනවලු. අගෝස්තු 31 දින ඉතිරිතව කිසිවක් නැහැ. මාසික තොරතුරු දීලා තියෙන්නේ. 17 සැප්තැම්බර් 1 වෙනිදා සිට රජය විසින් පොලිතින් භාවිතය තහනම් කිරීම නිසා බනානා ලීප් ව්‍යාපාරයේ නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ ගිය අතර එම ඉල්ලුම සපුරාලීම සඳහා සේවකයෙකු අගෝස්තු 31 දින බඳවා ගන්නා ලදී. තවද බදු පදනම මත ඉඩමක් ලබාගෙන අනාගතයේදී කෙසෙල් වගා කර ව්‍යාපාරය පුළුල් කිරීමට බානුක තීරණය කරන ලදී. අట్ల ගන්න එපා. මේකේ දෙන්නෙක් ගැන විස්තරයක් කියනවා කෝලිත හා බානුක. රයිට්. බනානා ලීප් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් වේද? උත්තරේ මට එවන්න. බනානා ලීප් ව්‍යාපාරයේ කුමන මම ඊටස් පැහැදිලි කරනවා. ගිය හති රහස්පන්දා මේකට සම්බන්ධ වෙච්ච දැන් ඇති මම කියලා දුන්නා මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් විදිහ. ඒගොල්ලෝ හරියට මෙවන්න ඕනේ. අනිත් පැත්ත ඔය කලින් අපි කතා කරලා තියෙන නිසා එකක් හරි 10 විභාගෙදී පුළුවන්කම තියෙන්න ඕනේ. බනානා ලීප් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් වේද? උත්තරේ වැරදුනට කමන්නේ එවන්න. දැන් මම කියලා දෙනවා උත්තර හිතන විදිය. ඉක්මනින් ඕනේ. ඉක්මනින් මට පිළිතුරු ඕනේ. බනානා ලීප් ව්‍යාපාරයේ ඔයින් තොරතුරු ටික. ගණිතන ඕනේ නැහැ ව්‍යාපාරය ගැන කියන්නේ. ඔයාලට මේ උඩ ඉස්තර ටික තමයි ඕනේ වෙන්නේ. බනානා ලීප් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්ද කියලා අහලා තියෙනවා. සිද්ධිය හොඳට කියවන්න. අපි සිද්ධියක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අවබෝධ කරගත්තත් උත්තර ලියන විදිහ දැනගෙන ඉන්න ඕනේ. කොච්චර දන්නා වුණත් තියරිය. හරිද? තියරිය කොච්චර දන්නා වුණත් උත්තර ලියන විදිහ දැනගෙන ඉන්න ඕනේ. අහන්නේ මෙම ව්‍යාපාරය බනානා ලීප් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්ද? ওই ප්‍රශ්නේ අහන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා කියලා මම ගිය හතියේ කියලා දුන්නා. එහෙම කියලා දුන්නා නම් ඒ ආකාර 4 අනුව මේක ඇහුවේ කොහොමද කියලා මතක නම් පුනා ඔයගලන්ට උත්තර ලියන්න. හරි. උත්තර ආව එක එක විදිහට හවුල් ව්‍යාපාර කියලාත් ආවා. තනි පුද්ගල කියලාත් ආවා. පෞද්ගලික අංශය කියලාත් ආවා. ඔහොම උත්තර ගොඩක් එන්න බෑනේ. එන්න පුළුවන් එක උත්තරය හරියට තේරුම් ගන්න. දැන් තේරුම් ගන්න. ඒක තමයි දැන් රාජ්පන්දා ඉන්න අය දෙවෙනි සිද්ධියේ රාජ්පන්දා නම්. හරිද? එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මේ කියන එක. මේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ අහනවා දැන් මම තව සිද්ධියක් වෙන්නත් ඔය ප්‍රශ්නේ ඒත් තියෙනවා. ඔයා මේ දැනගෙන යන්නේ සිද්ධිය. මේ ප්‍රශ්නේ අහනවා මොන විදිහට හරි කියලා දැනගෙන යන්නේ. ඒකයි මගෙන් සිද්ධිය අමාරු නැහැ. නමුත් ළමයි ලකුණු 20 ගන්නෙ නැහැ. මේ සිද්ධිය වෙනස් වෙයි මේ ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නෙත් අහන්න වල ආකාර 4ක් තියෙනවා. මේ ප්‍රශ්නේ අහන්න ආකාර 4ක් තියෙනවා. 2016 සිද්ධියේදීත් මම උගන් කේස් ස්ටඩි එකක් දැම්මා අධ්‍යයනය කරන්න. 2016 සිද්ධියේදීත් ඔක අහලා තියෙනවා. ඒකෙත් මම ඒක බැලුවා නම් අද මේක වරදින්නෙත් නැහැ. 2016 සිද්ධියේ මම දැම්මා ඔයගලන් ගෲප් එකේ මට මතක හැටියට. දැම්මා වගේ මතකයක් තියෙනවා. ඔයගලන්ට දෙන ඉස්කෝලේ මම මතක නැහැ. වරදින්න බෑ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ආකාර 4යි. අද තේරුම් ගන්න ඊළඟ සිද්ධියත් වරද්ද ගන්න එපා. ඔයාගේ විභාගෙත් මේ සිද්ධිය ආවොත් අහනවා. හරි විදිහට හැදුවා නම් සිද්ධිය අහනවා. අහන්න පුළුවන් එකක් අහන්න පුළුවන් හිමිකාරත්වයේ අනුව මේ අයත් වන්නේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයටද? හිමිකාරත්වයේ අනුව මෙම ව්‍යාපාරය අයත් වන්නේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයටද? ඔකනේ අහන්න පුළුවන්කම තියෙන්නේ. හිමිකාරත්වයේ අනුව හෙව්වොත් ඔයා මොකද්ද ලියන්න ඕනේ?
දැන් මොකද ලියන්නේ? දැන් හොඳට තේරුම් ගන්න යන්න මේ සිද්ධිය. මොකද එක සිද්ධියකින් අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. එක සිද්ධියකින් අපිට ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ආකාරය. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ආකාරය ඔයාලට ඔයාගේ සිද්ධියෙත් එන්න පුළුවන් ආකාරය. රයිට්. පළවෙනි ප්‍රශ්නේ මම කියලා දෙන්න එන්න පුළුවන් ආකාරය. ඔයන් අහනවා හිමිකාරත්වය අනුව. හිමිකාරත්වය අනුව මෙම ව්‍යාපාරය මේක ඇහුවේ එහෙම නෙමෙයි මෙම ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්? දැන් ඔය මේ ප්‍රශ්නේ තව සිද්ධියක තියෙයි වගේ. තව සිද්ධියක තියෙයි. කුමන ව්‍යාපාර වර්ගයට අයත්ද කියලා අහනවා. හිමිකාරත්වය අනුව දන්නවා. හිමිකාරත්වය අනුව ඇහුවොත් ඔයාලට තියෙන ව්‍යාපාර වර්ග දෙකයි. හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ග පහක් අයත් නෑනේ. වර්ග හිමිකාරත්වය අනුව මේක අයත් වන්නේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයටද? ව්‍යාපාර වර්ග දෙක අයිතිය අනුව අහන්නේ. කාටද අයිති වෙන්නේ? එක්ක පෞද්ගලික අංශයට නැත්නම් රාජ්‍ය අංශයට. මෙහෙම ඇහුවනම් හිමිකාරත්වය අනුව කියලා ඇහුවනම් ඔයා ලියන්න මේක පෞද්ගලික අංශය සතු ව්‍යාපාරයක්ද රාජ්‍ය සතු ව්‍යාපාරයක්ද කියලා. එහෙම නැතුව මෙතෙන්ද ඔයාලා ලියන්න බෑ තනි පුද්ගල හවුල් ව්‍යාපාර සමාගම් කියලා. මම දැන් ආයෙ වතාවක් කිව්වා. හිමිකාරත්වය මෙයා අයිති වන්නේ කුමටද කියලා අහුවනම් හිමිකාරත්වයෙන් අයිතියනේ. අයිතිය අනුව මේකේ කෝලිතගේ හෝ බානුගේ හරි ඕන එකෙක්ගේ ව්‍යාපාරයක්. මේක රජයේ නෙමෙයි කියලා තේරෙනවනේ. අයිතිය අනුව මේක අයිති බලනාලී අයිතිනේ කාටද කියලා ඔයගොල්ලෝ දන්නවද? එයා පෞද්ගලික අංශේනේ. නෑ හිමිකාරත්වය අනුව මෙයා අයත් වන්නේ කුමකටද කියලා අහුවනම් ඔයා ලියන්නේ පෞද්ගලික අංශයට ව්‍යාපාරය. දෙක මේ ප්‍රශ්නේ ඇහුවේ නෑ. මේ ඉතින් ඔයාලට දැන් පෞද්ගලික අංශික ලියුපෙන්න වැරදි කියලා තේරෙන්න ඕනේ. ඒක ඇහුවේ නෑ අපි. දෙක මේක අහන්න පුළුවන් අරමුණ අනුව මේ ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්ද? අරමුණ අනුවත් ඔයා ඉගෙන ගත්තා. දෙකක් මොකද්ද? ලාභ අරමුණු කරගත් ආයි වරද්ද ගන්න එපා සිද්ධි. ලාභ අරමුණු කර නොගත් මේ අකුණ විශ්ස ගත්තොත් අවදානම ගොඩක් අඩුයි. දැන් ඔයාලා මේ සිද්ධිය ගත්තොත් බනානා ලීප් කියලා කියන්නේ සේවා සැපීමේ අරමුණෙන් මේ ලාභයක් උපයන්නේ නැහැ කියන අරමුණෙන් සමාජ සේවාවක් කිරීමේ අරමුණෙන් පටන් ගත්ත එක නෙවෙයි නේද? එහෙනම් මේක පෞද්ගලික අංශයේ සතු ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. ඒ අරමුණ අනුව ඇහුවනම් එයා ලියන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය කියලා. වෙන දේවල් වල හරියන්නේ නැහැ. අරමුණ අනුව ලාභ අරමුණු කරගත්. හරි? ලාභ අරමුණු කරගත්. ඊට පස්සේ මේක අහන්න පුළුවන් තුන්වෙනි එක මේ අහන්න පුළුවන් ආකාර හතරමයි තියෙන්නේ. හතර තේරුම් අරගෙන පොඩ්ඩක් මේ ප්‍රශ්නය වම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලනවා නම් ඔයාලට වරදින්නේ නැහැ. තුන්වෙනි එක අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව මේ කුමන ව්‍යාපාර වර්ගයට අයත්? නිෂ්පාදිත ස්වභාවය අනුව ගත්තොත් එහෙම මේක නිෂ්පාදනය කරන දේ අනුව ඒ ව්‍යාපාර සංවිධාන වර්ගය ආන්නේ. නිෂ්පාදිත ස්වභාවය අනුව ව්‍යාපාර සංවිධාන දෙකයි තියෙන්නේ. වර්ග දෙකයි තියෙන්නේ. මොකද්ද වර්ග දෙක? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද සේවා සපයන ව්‍යාපාරයක්ද? ඒතර මෙයා මොනවා හරි දෙයක් හදනවා නම් ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. මෙයා හදන්නේ නැහැ තියෙන දේවල් විකුණනවා නම් ඒක සේවා සපයන ව්‍යාපාරයක්. ඊට පස්සේ අහන්න පුළුවන් හතර මුකුත්ම නොකිය අහනවා මෙය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්ද? මේ හැම ඉහත ප්‍රශ්න තුනේදීම යම් කාරණාවක් කිව්වා. ඔයාලට පේනවා. මෙතෙන්දි හැම තැනකදීම යම් කාරණාවක් ඉස්මතු කළා. අරමුණ අනුව. හරිද? නිෂ්පාදිතයේ ස්වභාවය අනුව. හිමිකාරත්වය අනුව. මෙතෙන්දි හතරවෙනි ප්‍රශ්නේදී ඒ කිසිම කතාවක් නැතුව නිකම්ම අහනවා මේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්? අන්න එතෙන්දී අපිට පදනම නැහැ මේක කරන. අන්න එතෙන්දී තමයි මේ ව්‍යාපාර සංවිධාන වර්ගයේ නම අහන්නේ. අන්න එතෙන්දී විතරයි ලියන්න පුළුවන් කමක් තියෙන මේක තනි පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද, සමාගමක්ද මොකක්ද කියන්නේ. හරිද? දැන් පැහැදිලි ඇති මං හිතන්නේ. ඔකට උත්තර සපයන්න ඕනේ විදිහ. එතකොට ඔයාලා දන්නවා දැන් මේ ප්‍රශ්නේ අහපු විදිය. දැන් බලන්න. මේ ප්‍රශ්නේ අහපු ඔයාලා දන්නවා. පැහැදිලිව මේ ප්‍රශ්නේ අහුවාගෙන් බලන්න. බනානා ලීප් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද? හිමිකාරත්වය කියන වචනේ තියෙනවද?
අරමුණ කියන වචනේ තියෙනවද? එහෙම නැත්නම් නිෂ්පාද ස්වභාවය කියන වචනේ තියෙනවද? ඒ මොකුත් නැහැ. නිකම්මයි අහලා තියෙන්නේ බණාලි කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත්. දැන් උත්තර දෙන්න පුළුවන් නේ. දැන් උත්තර දෙන්නවලු පුළුවන්. එතකොට එක උත්තරයක් ආවා හවුල් ව්‍යාපාර කියලා. බනානා ලීප්ප නම් කලේ කාගේ ව්‍යාපාර වානුක සිද්ධිය හොඳට දැන් සිද්ධිය තමන් ළඟ තිබ්බොත් තමන් හොඳට කියව ගන්න පුළුවන්. උත්තර බලන්න නැතුව සිද්ධිය කියව ගත්තට කමක් නැහැ. උත්තර බැලුවොත් හිතන අදහස වගේ වෙනස් වෙනවා. ඒතර වර සිද්ධියක් අදක සාර්ථක ලියන්න බෑ. පොතේ උත්තර බැලුවොත් වානුක තම ව්‍යාපාරයේ බනානා ලීප් නමින් ව්‍යාපෘති කළ අතර වානුක මේක දෙන්නේ මේ දෙන්න එකතු වෙලා ව්‍යාපාරයක් කළා කියලා කොහොමවත් මේ සිද්ධිය කිව්වද? දෙන්නෙක් ගැන කතා කළාට දෙන්නෙක්ගේ ව්‍යාපාර තොරතුරු දෙකක් සිද්ධිය තිබ්බා මිසක් කෝලිත ඉවතලන කෙසෙල් කොළ අරගෙන වානුක වෙන ව්‍යාපාරයක් කරනවා කිව්වා මිසක් වානුකයි කෝලිත එකතු වෙලා ව්‍යාපාරයක් කරනවා නම් මේ සිද්ධිය කොහොමවත් නැහැ. එතන මේක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ කොහොමද? මොන්ද මම ඔයගොල්ලෝ දුන්න උත්තර අනුව තමයි පැහැදිලි කිරීම කළේ. ඒක තමන් දන්නවා දැන් තමන් දුන්න උත්තරේ වැරදි කියන එක. දැන් අනිවාර්යෙන් වානුක කියන්නේ වෙනම පුද්ගලෙක්. එයා මොකද කරන්නේ? අර කෝලිත ඉවතලන කෙසෙල් කොළ වලින් එයා කෑම ඇසුරුම් සකස් කරනවා. ඒ පදම් කළ වේලලා එයා අමුද්‍රව්‍යයක් වාවිතයෙන් යමක් කළා එයා භාණ්ඩ සපයන ව්‍යාපාරයක්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා. හරිද? එයා හැදුවනේ. එයා මොනවා හරි කියලා දැන් පොලිතින් භාවිතය තහනම් කළානේ තියෙන්නේ. ඒක නිසා මෙයාගේ මේක පරිසරවේදියෙක් අනිත් එක භාණ්ඩ කරන්නේ පරිසරයට හානි කර දෙයක්. ඒක තමයි එයා කලේ ස්වභාවික දේම එයා පදම් කරලා අරගෙන ශරීරයට අහිත කරන ඕන කෑම ඇසුරුම් සකස් කළා තමයි එයා දුන්නේ. කෑම ඇසුරුම් පෙට්ටි මෙයා සකස් කළේ. ඇසුරුම් පෙට්ටි මෙයා සකස් කළේ. කෑම ඇසුරුමක් කියන එක කෑම දාන්න පුළුවන් එකක් නෑ. ඇසුරුමක් කියන්නේ කෑම පෙට්ටියනේ. එහෙම නැත්නම් මේ හැදුවේ. කෙසෙල් කොළ හා කෙසෙල් කඳන් වේල් අරගෙන පදම් කළා මෙයා හැදුවේ. ඒකට ඉතින් වතත් රසයි, ඒක දාන කෑමත් රසයි. එහෙම තමයි හැදුවේ. එහෙනම් මෙයා තනි පුජ්‍යල ව්‍යාපාරයක්. හරි. මට මෙතන වැරදුනාට කමන්නේ. විභාග සිද්ධි වරන්ද ගන්න එපා. හෙටට විතරක් නෙමෙයි කියන්නේ. හැමදාටමත් එක තමයි මේ කතා කරන්නේ. ඕලෙ විභාගෙ දක්වා. ඒතර ඔළුවේ තියෙන සිද්ධියක උත්තර ලියන විදිය. හරි. අපි යමු දෙවෙනි එකට. දෙවෙනි එක. හැබැයි උත්තර ඔයගොල්ලෝ එවන්න ඕනේ. ඔයගොල්ලෝ උත්තර එවුවොත් තමයි මගේ කියලා දෙන ටික තීරණය වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ බලමු. කෝලිතගේ ව්‍යාපාරි දැකිය හැකි ශක්තියක්. දැන් කෝලිත ගැන කියවන්න. කෝලිතගේ ව්‍යාපාරි දැකිය හැකි ශක්තියක්. එවන්න. කෝලිතගේ ව්‍යාපාරය දැකිය හැකි ශක්තියක්. සිද්ධිය මෙතන තියෙනවා. කෝලිතගේ ව්‍යාපාර ශක්තිය කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් පැනනගෙන දෙයක්. අභ්‍යන්තර පරිසරයේ ඉන්න අයිතිකරු කළමනාකරු සේවකයන්. කෝලිත කියන්නේ ඒක අයිතිකරු. එහෙනම් ඔයාලට ශක්තියක් ලියනකොට අයිතිකරු ගැන තියෙන ශක්තිය ලියන්න පුළුවන්. සේවකයෝ ගැන මොනවා හරි කියලා තිබ්බනම් ඒගොල්ලෝ ගැන කියලා තියෙන ශක්තියක් ලියන්න. ඒගොල්ලෝ ගැන කියලා තියෙනවා. ශක්තියක් වෙනුනේ ඒක ව්‍යාපාරي දිනුනේ හේතු වෙන කාරණාවක් වෙනවා. අයිතිකාරයා හොඳ අයිතිකරුගේ යම් යම් දේවල් ව්‍යාපාරේ පැවැත්මට ශක්තියක් වෙලා තියෙනවා. හරි? අන්න ඒක ඔයා හොයන්න ඕනේ. දැන් ඔය හැම දෙනාම ශක්තිය හඳුනාගත්තා. කිසි කෙනෙක්වත් වැරදි උත්තර දෙන්නේ නැහැ. ඔක්කොම ශක්තිය හඳුනාගත්තා. හරිද? දැන් වැඩි තියෙන්නේ ඔක්කොම ලකුණු ලැබෙන්නේ නැති ප්‍රශ්න. අන්න ඒකයි මම ඔයගොල්ලෝ කියන්නේ. ඒකේ මේ සිද්ධි කතාව. අපි දන්නවා උත්තරේ. හරිද? ඔයා ශක්තිය හඳුනාගත්තා. මේ තියෙන්නේ ශක්තිය. මේ තියෙන්නේ. ඔය ඔක්කොම දැන් සෙහාර එව්වා ඉස්සල්ලාම ඉඩම් හිමි ඇවිලි කරුවු වීම. නෑ ඉස්සල්ලාම ඒවා කුෂිකර්ම උපාධියක් තිබීම. මම කො ලකුණු ලැබෙන්නේ නැහැ කියලා. අතහැරියේ නෑ වැඩේ. ඊළඟට ඒවා ඉඩම් හිමි ඇවිලි කරුවු වීම. මම කො ඒත් ලකුණු ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇතැහියේ නෑ ඒ දෙකෙන් එකක් කෙලෙව්වා. මම කො ඒත් ලකුණු ලැබෙන්නේ නැහැ කියලා. මේ දෙකම ශක්තියින්. ලකුණු ලැබෙන්නේ ඇයි? ඇයි ලකුණු නොලැබුණේ මං අර ලැබෙන්නේ නැහැ කියන කට්ටියට? ඉඩම් හිමි ඇවිලි කරුවු වීම කිව්වා කවුද කියලා නෑ. පාර යන කෙනෙක් ගැනත් දන්නේ නැහැ කියන්නේ. කුෂිකාරු උපාධියක් තියෙනවා කිව්වා අල්ලපු ගෙදර කෙනාටත් දන්නේ නැහැ. කවුද කියලා කියන්නේ නැතුව උත්තරේ ගන්නෙ නෑ. මේක සිද්ධියක්. ඔයගොල්ලන් හැමෝම ලකුණු ලැබුණේ කෝලිත කියන වචෙන් නැති නිසා. අනිත් ලකුණු ලැබෙනවා කිව්ව හැමදේනම කෝලිත කියලා ලිව්වා. කෝලිත කියන වචෙන් නැතුව එයා මොන දේවල් ලිව්වත් ලකුණු ලැබෙන්නේ. මොන ඕක දැනගෙන යන්නේ. සිහාර එව්වනම් කෝලිත ඉඩම් හිමි වැඩි කරුවක වීම කියලා ලකුණු ලැබෙනවා. කෝලිතට කුසිකාර උපාධියක් තිබීම කියලා එව්වනම් ලකුණු ලැබෙනවා. එතකොට කවුද එක්කෙනෙක් කිව්වා දිග වාක්‍යයක් මම කිව්වේ දිග වාක්‍යයක වැඩක් නෑ ඔයා අවශ්‍ය වචන නෑ කියලා.
ඒ දිග වාක්‍ය ඕනේ නෑ. ඒ කිසිවක් ඕනේ නෑ. ඔයා එතන ලිව්වනම් කෝලිතර කුසිකන උපාධියක් තිබීම කියලා. ඔයාලා ලකුණු ලැබෙනවා. මෙතන ශක්තියින් දෙකක් අහුවනම් දෙකම ලියන්න පුළුවන්. කෝලිත ඉඩම් හිමි වැවිලි කරුවෙකු වීම එක ශක්තියක්. කෝලිතර කුසිකන උපාධියක් තිබීම තව ශක්තියක්. ඉඩමක් තියෙනවා කියලා කියන්නේ ශක්තියන්නේ. යාර වගා කරන්න පුළුවන්. යාර කුසිකාර්මය ගැන උපාධියක් තියෙන කෙනා යාර ඒ ගැන දැනුමක් තියෙනවා. ශක්තියක්. හැබැයි ඔයාලා ලියන්න බෑ ඔහුට ඒ ගැන මනා දැනුමක් තිබීම කියලා තව ලකුණු ලැබෙන්නේ. මෙතන මනා දැනුම කියලා හරියන්නේ නැහැ. ඔයා ලියන්නේ කුසිකන උපාධිය ගැන. මේ සිද්ධිය තියෙන්න ඕනේ ශක්තිය. එහෙම නැත්නම් හිතලා ලියන දේවල් ලියන්න බෑ. හරිනේ. එහෙම හැබැයි කවුරුත් කියලා තිබුණේ නැහැ. කෝලිත කියන වචනේ ඕනේ. දැන් අනුපාඩුව හදාගත්තා. දැන් ඒුක නැතිවත් හදා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ශක්තිය පැන්නගෙන අයිතිකරුගෙන් අයිතිකරු මේ කෝලිත ගැන ප්‍රාග්ධනයක් මුදලින් යෙදුවා කියලා කිව්වනම් ඒකත් ගන්න පුළුවන් ශක්තියක් විදිහට. හැබැයි වචනේ ඕනේ කෝලිත. අයිතිකරුගේ නම නැතුව ශක්තියෙන් ලියන්න යන්න එපා. අයිතිකරු ගැන යමක් ලියනවා නම් එයාගේ නමත් එක්ක මේ කුසිකරු උපාධියක් තිබීම. අපි දන්නේ නැහැ කාටද කියලා පාර යන කෙනෙකුට වෙන්න පුළුවන් අල්ලපු ගෙදර කෙනාට වෙන්න පුළුවන් ඔයා කව වෙන කෙනෙක් ගැන කියනවා වෙන්න පුළුවන් අපි ගන්න අපි දන්නවා මේක තමයි වෙනත් උත්තරේ අපි ගන්න. උත්තරේ ගන්න සිද්ධියක් දුන්නා. සිද්ධියෙන් ඔයා ලියන්නේ. කෝලිතරයි කුසිකරු උපාධිය තියෙන්නේ. දැන් පැහැදිලි ඇතිනේ. ඉතින් තමන් උත්තරේ දන්නවා ලකුණු අඩු වෙන හේතුව. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් අපහැදිලි. ඒක තමයි මේකේද කතා කළේ. මේකේ කියනවා ප්‍රශ්න ඔයගොල්ලන්ගේ සිද්ධිය තමයි ඔයගොල්ලෝ බලන්න මේ කියන්නේ කෝලිත මෙම බානුකද සිල්ලර වෙලඳාමේ යෙදේ. මට යන්තම් පේන ඔයගලන්ට පේන්නේ නැතුව ඇති. බොද වෙලා මම ඒක එදා කතා නොකරේ ඒක බඳ වෙලා නිසා. මේ කෝලිත මෙම බානුකද සිල්ලර වෙලඳාමේ යෙදේ. මොක තමයි ප්‍රශ්නේ. ඉහත ප්‍රකාශව එකඟ වන්නේද? ප්‍රශ්නේ මම කිව්වනේ. කෝලිත මෙම බානුකද සිල්ලර වෙලඳාමේ යෙදේ. ඉහත ප්‍රකාශය ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. ඔන්න සිද්ධිය. අහන ප්‍රශ්නේ තමයි කෝලිත හා බානුක මේගොල්ලෝ කියනවා කෝලිත හා බානුක යන දෙදෙනාම සිල්වර වෙලඳාම යෙදෙනවා කියලා. හරිද? ඉහත ප්‍රකාශය ඔබ එකඟ වන්නේද කියලා එක ප්‍රශ්නයක් අහනවා. හරි 3 1 ඉහත ප්‍රකාශය ඔබ එකඟ වන්නේද? කෝලිත හා බානුක සිල්වර වෙලඳාමේ යෙදේ. කෝලිතයි බානුකයි සිල්ලර වෙලඳාම යෙදෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඊට ප්‍රකාශය එකඟ වන්නේද? 2 ඊට හේතු. එකඟ වෙනවා කිව්වත් හේතු ඕනේ. එකඟ වන්නේ නැහැ කිව්වත් හේතුව මං අහන්නේ ඊට හේතු එකඟ වන්නේ නම් හේතු කියලා නැතුව ඇති. ඊට හේතු කියලා ඇත්තේ. 2017 මම පේපර් එකට ගන්න මට පැහැදිලි නැති නිසා උත්තරේ වань. උත්තරේ වань කියලා. එතකොට වෙලඳාම ගත්තාම ප්‍රභේද දෙකයි. දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාමෙත් ආය කොටස් දෙකකට බෙදෙනවා. තොග වෙළඳාම හා සිල්වර වෙළඳාම. තොග වෙළඳාම කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ අලෙවි කිරීම. සිල්වර වෙළඳාම කියලා කියන්නේ අවසාන පාරිභෝජන භාණ්ඩ අලෙවි කිරීම. සරලව ගත්තා. දැන් බලන්න මේ දෙන්නම අවසාන පාරිභෝජන භාණ්ඩ අලෙවි කරලා තියෙන සිද්ධියෙන් හොයන්න. සිද්ධියෙන් හොයන්න. හොයලා විලා අදහස දක්වන්න. ඔන්න බලන්න අපි දැන් කියවගෙන යමු. කුසිකාරම් උපාධිය කියන කෝලිත සිය නිෂ්පාදන එතන තමයි දැන් ඔය කතාව තියෙන්නේ. ඔයා හොයාගන්න දැන් සිය නිෂ්පාදන ප්‍රදේශයේ පළතුරු පෙරදිසැල් වලට සැපීම මෙන්ම සතිපොළට ගෙන ගොස් අලෙවි කිරීමද සිදු කරයි. ඒ කවුද? කෝලිත. කෝලිත පළතුරු වෙන්සැල් වලට මේක සැපීම මොකටද? මම නම් කෝලිත මම පළතුරු වෙළඳසැලට මේක ගිහින් සැපෙවිය පළතුරු වෙළඳසැලේ අයිතිකාරට කෙසෙල් ටික කන්නද එයාට විකුණන්න. එයා තව අයට විකුණන්න. එතකොට මම එයාට දුන්නේ නැවත විකුණන්නනේ. පළතුරු වෙළඳසැල මගෙන් කෙසෙල් ටික ගත්තේ ඇයි? ගෙදර පාවිච්චි නෙමෙයි නැවත විකිණීමටනේ. ඒ කියන්නේ කෝලිත පළතුරු වෙළඳසැලට මේක දුන්නා කියන්නේ තොග වෙළඳාම. නැවත විකිණීම සඳහා යා භාණ්ඩ අලෙවි කරනවා. හැබැයි කෝලිත මේක කියලා සතිපොළට කියලා මේක දුන්නා කියලා කියන්නේ. කෝලිත සතිපොළට ගෙන ගොස් අලෙවි කරනවා. කෝලිත මම නිකන් ඉන්නේ නැහැ. මම පළතුරු කඩවලට දාලා මම පොලෙත් යනවා. මම කෙසෙල් ටික අරගෙන පොලට යනවා. පොලේ මම පොලායිනේ කෙසෙල් ටික තියන්නේ මම විකුණනවා. ඕගොල්ලෝ ළඟ බඩුව අරන් යනවා. පොලට ගිහලා බඩුව අරගන්නේ පාවිච්චි කරන්නනේ. අවසාන පාරිභෝජනය එන්නේ. පාරිභෝගිකය එතන අරන් යන්නේ ඇවිල්ලා. හැම පළතුරු වෙළඳසැලට දැම්මේ. නෑ එයාට නැවත විකුණන්නේ. ඒතර කෝලිත තොග වෙළඳාමත් කරනවා සිල්වර වෙළඳාමත් කරනවා. ඒතර කෝලිත සිල්වර වෙළඳාම ඉදිරියට කියලා තහවුරු වුණා.
කෝලිත මේ බානුකද සිල් වෙනදාම යෙදේ කියලා කිව්ව බලමු බානුක ගැන. බානුක මොකද කරනවයි කිව්වේ? බානුක කෝලිතේ ව්‍යාපාරයෙන් බැහැර කරන කෙසෙල් කඳන් හා කෙසෙල් කොළ නිවිදීගෙන අමුද්‍රව්‍ය භාවිතින් කෑම ඇසුර සකස් කරලා ආපන ශාලා වලට හා කාර්යාල සේවකයින්ට අලෙවි කරයි. ආපන ශාලා වලට දුන්නේ ඒගොල්ලන්ට නැවත විකිණීම සඳහා. ඒ කියන්නේ කෑම පෙට්ටි දාලා ඒගොල්ලෝ ආයෙ විකිණනවා. හරිද? කාර්යාල සේවකයා කියලා කියන්නේ කාර්යාල සේවක කියන්නේ ඔෆිස් එකට ගිහිල්ලා ඔෆිස් වලට ගිහිල්ලා මොනවා හරි ආයතනයක ඔෆිස් එකට ගිහිල්ලා කියනවා මෙන්න මේ මැස්රුමක් වෙන සෞඛ්‍ය ආරක්ෂා කියලා ඒගොල්ලන්ට දෙනවා. දැන් මම අපි ඉස්කෝලේට ආව නම් මේ ටික අරගෙන කෝලිත මේ බානුක අපි මොකදගෙන හොඳයි මේ කෑම් පෙට්ටිය හොඳයිනේ කියලා අපි ටීචර්ස්ලා ඔක්කොම මේක ගන්නවා. දැන් අපි කෑම් පෙට්ටිය ගත්තේ යන ගමන් පාර විකුණු යන්නද? නැහැනේ. කාර්යාල සේවකයා ගත්තේ එයාගේ පරිහරණයට කෑම් පෙට්ටිය ගත්තේ. ආපන ශාලාවල ගත්තේ ඒකට කෑම දාලා නැවත විකුණන්න හරි එතනින් පරිහරණයට ගන්න හරි. එතකොට කාර්යාල සේවකෙන් මෙයා විකුණුවා කියලා කියන්නේ කාර්යාල සේවකයා මේක අරන් ගිහලා පාරේ විකුණන්න ගත්තා නෙවෙයි ඒක පාවිච්චි කරගත්තා. එතකොට අවසාන පාරිභෝජනෙට එයත් විකුණනවා. එහෙනම් දෙන්න මේ ප්‍රකාශය ඔබ එකඟ වන්නේද? එකඟ වෙයි. නැත නෙමෙයි එකඟ වෙනවා. ඇයි? හේතුව දෙදෙනාම අවසාන පාරිභෝජන භාණ්ඩාල විකිණි කියලා ලියන්න බෑ. ඒතර සිද්ධියෙන් මම උත්තරය අරගෙන නැහැ. ඔයා ලියන්නේ කෝලිත සති පොළට ගෙන ගොස් තම නිෂ්පාදන අලෙවි කිරීම. බානුක කාර්යාල සේවකයින්ට තම නිෂ්පාදන අලෙවි කිරීම. ඒකයි නිදසුන. දැන් පැහැදිලි ලියන විදිහ එකඟ වේ. නිදසුන ගන්නකොට වෙන හැටි කියන අවසාන පාරිභෝජනය වලින් එහෙමනේ. ඔයා මේ සිද්ධියෙන් ගත්තේ නෑ. ඔයා අර්ථ දැක්ක විතරයි ඒකලේ. දෙන්නෙක් එහෙම වෙලා තිබ්බා. මම ඒක වැරදි කියලා. ලියන්න ඕනේ පැහැදිලි කළාම ඔයා කෝලිත සිල්වරෙන් නම් යෙදෙනවා කියලා කියන්න ගත්ත කාමාව මෙතන තියෙන්නේ. සති පොළට ගෙන ගොස් අලෙවි කිරීමනේ. ඔය ඒක තමයි ලියන්න ඕනේ. කෝලිත සති පොළට ගෙන ගොස් නිෂ්පාදන අලෙවි කිරීම. බානුක සිල්වරෙන් නම් කියන කියලා ගත්තා කාර්යාල සේවකයන් දෙන්නාගෙන් දෙක නිසානේ. තේරුණා නම් ඔයා ලියන්න කාර්යාල සේවකයන් අලෙවි කිරීම බානුක. ඉච්චරයි උත්තරේ. පැහැදිලි නැත්නම් අහන්න. තර්කයක් තියෙනවා නම් කියන්න. right. ඊළඟ ඔතෙන් දිලුම් මෙව්වනේ කෝලිත සහ බානු කියන දෙදෙනාම සිල්වරෙන් දාන්න මැටමිට නෑ අපිට ඒක එහෙම හරියන්නේ නෑ දිලුම් එකඟ නොවේ කියන්නේ බෑ මොකද මේක අහ ප්‍රශ්න බලනකො කෝලිතෙන් බානු මොකද තොග වෙනදා මේ දෙන්නේ නෑ කියන අදහසක් ඒකෙන්නේ නැහැනේ සිල්වර වෙනදා මේ පමණක් ඉදේ කියලා කියනවා ඔය උත්තරේ හරිද බානු මේ දිලුම් කෝලිත මේ බානු කෝලිත හා බානුක සිල්වර වෙනදා මේ පමණක් ඉදේ කිව්වා නම් ඔයාලට කියන්න පුළුවන් එකඟ වෙන්න බෑ කෝලිත සහ බානු කියන දෙදෙනාම සිල්වර වෙනදා මේ මැටමිට තොග වෙනදාම දෙදේ කියලා ඒක උත්තරේ ගන්න තිබුණා ඒත් අසිද්ධියෙන් අරගෙන නෑ නිදසුන එහෙම දෙයක් මේක අහලා තිබ්බනා කිව්වේ නෑ කෝලිත මේ බානුක සිල්වර වෙනදා මේ දෙය කියන අදහස් උනේ නෑනේ තොග වෙනදා මේ දෙන්නේ නැහැයි කියලා එහෙම අදහස් වෙන්නම් කෝලිත සහ බානුක සිල්වර වෙනදාම පමණක් සිදු කරයි කියලා කිව්වනම් ඔයාලට කියන්න තිබුණා එකඟ වෙන්න බෑ කෝලිත සති පොළට මේ පළතු වෙන්සැල් වලට භාණ්ඩ අලෙවි කිරීමත් බානුක ආවනශාලාවලට භාණ්ඩ අලෙවි කිරීමත් නැවත විකිණීම ආරම්භයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තොග වෙළඳාමත් කරනවා. ඒ වගේම සති පොළට ගිහින් භාණ්ඩ අලෙවි කිරීම හා කාර්යාල සේවකයන්ට අලෙවි කිරීමෙන් ඒගොල්ලෝ සිල්වර වෙළඳාමත් කරනවා කියන එක දෙන්න තිබ්බා. ඒ ක්‍රමයට ප්‍රශ්නේ හොයනවා. දිනුම්ට තේරෙන්නේ නැති. හරි සිද්ධිය නිදසුනක් කොහොමත් අරගෙන නැහැ. මිහිදුම් හරි පොලේ විකිණීම කියලා දාන ඉපත් සති පොළට ගොස් වෙනකොට විකිණීම බානුක ආපන ශාලාවටදී මේ වගේ එක්කෙනෙක් ගැන කියලා බෑ දැන් සිහරත් නැත කියලානේ කියලා තියෙන්නේ. සිහරත් තේරුම් ගන්න තියෙන්නේ සිල්වර වෙනදාම විතරක් කරනවා කියලා මේගොල්ලෝ කිව්වා කියලා. නේද? අවින්දිත් තේරුම් අරගෙන තියෙන්නේ මේගොල්ලෝ සිල්වර වෙනදාම පමණක් හේදේ කියන එක අදහස් කළා කියලා. ඒකයි නැත කියලා කියලා තියෙන්නේ. ඒගොල්ලෝ තොග වෙනදාමත් කරනවා කියලා ඒගොල්ලෝ දෙසුනේ පෙන්නලා. එහෙම එකක් නෙමෙයි මේක තියෙන්නේ. කෝලිත මෙම බානුකද සිල්වර වෙනදාමේ යෙදේ. ඒකෙන් අදහස් කරේ නෑ තොග වෙනදාමේ යෙදෙන්නේ නෑ කියලා. ඒකෙන් අදහස් වුන්නේ නෑ. එහෙම අදහස් වෙන්න නම් කෝලිත මේ බානුක සිල්වර වෙනදාම පමණක් සිදු කරයි කියලා කියන්නේ. දැන් පැහැදිලි ප්‍රශ්න තේරුම් ගන්න හරියට මේ මෙහෙම කරද්දී තමයි අපිට අවබෝධය ලැබෙන්නේ. ඒකයි. එකපාරින් බෑ. සිද්ධි කීපයක් කරනකොට උගන්න හොඳට මේකට ලකුණු ගන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. පැහැදිලි නේ මම කියන්නම්.
ඕගොල්ලන්ගේ තියෙන ඕගොල්ලෝ බලාගත්ත හැකි. මෙම සිද්ධියේ සඳහන් වන සැලසුම් කරන කාර්ය සඳහා නිදසුනක් සහ සංවිධානය කරන කාර්ය සඳහා නිදසුනක් බැගින් ලියන්න. ඕන මම සිද්ධිය පෙන්නන්න. මේ සිද්ධියෙන් කියන්න කියනවා මම සිද්ධිය සම්පූර්ණයෙන් පෙන්වන්න බැරි වෙයි. මම ටික ටික පෙන්නන්න. ඔයාලට අවශ්‍ය කොටස කොයි කොටේ තියෙනවද දන්නේ නැහනේ. සැලසුම් කරන කාර්ය නිදසුනක් හොයන්න ඕනේ. මෙම සිද්ධියේ සඳහන් සැලසුම් කරන කාර්යයට නිදසුනක් හොයන්න. ඒ වගේම මේ සිද්ධියේ සඳහන් සංවිධානකරණයට අදාළ නිදසුනක් හොයන්න. උඩ තිබ්බ සිද්ධි දෙක මතකයිනේ ඡේද දෙක. ඉතින් අපේ උඩ ඡේද දෙකේ තිබුණේ කෝලිතගේ ශක්තියින් හා එයා කරන දේ, පහළ එකේ තිබේ බානුක කරන දේ, ඊළඟ එකේ තියෙන ගනුදෙනු, ඊළඟ එකේ තියෙන ගනුදෙනු එහෙනම් පහළ කොටස කොහේ හරි ඇති. පහළ කොහේ හරි ඇති. ඔයාලට අවශ්‍ය උත්තර සැලසුම් කරන්නට තියෙන නිදසුනක්, සංවිධානය කරන්නට තියෙන නිදසුනක් සිද්ධියෙන් ලියන්න. මම ඔයාලට මේ පාඩම කරද්දී කියලා දුන්නා සැලසුම් කරණය කියන එකට අදාළ දේවල් හොයාගන්නේ කොහොමද කියන එක. සංවිධානකරණයෙන් වෙන්නේ මොකද්ද කියලා දැන් ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම කියලා දීලා තියෙනවා. අපි මේ අවුරුද්ද මුල වගේ තමයි ඒ ටික කරගෙන ගියේ. හරි. දැන් අහගන්න. කළමනාකරණය කියන නිර්වචනේ පාඩම් කරලා තියෙන්න ඕනේ. මේ විභාගය ගැන නම් මම දන්නේ නැහැ. කළමනාකරණ නිර්වචන ඕනේ. මොකද්ද කියන එක? ව්‍යාපාර අරමුණක් සඵලතාවය ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ පවතින සම්පත් සැලසුම්කරණය, සංවිධානකරණය මේ කාර්යක්ෂම යොදා ගැනීම. වචනේ ඉන්නන කාර්යක්ෂමයි. සඵලතාවය යොදා ගැනීම සඳහා ව්‍යාපාරයේ සම්පත් සැලසුම්කරණය කිරීම, සංවිධානකරණය කිරීම, මෙහෙයවීම හා පාලනය කියන කාර්යයන් ක්‍රියාවලිය ඇතුළත් කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය කියලා පාඩම් කරලා තියෙන්න ඕනේ. ඒ කළමනාකරණ නිර්වචනය ඇතුලේ තියෙන්න ඕනේ ඵලදායී කියන වචනේ, කාර්යක්ෂමතාව කියන වචනේ හා කළමනාකරණ කාර්යයන් හතරම නිර්වචනය ඇතුලේ තියෙනවා. මෙතන ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ සැලසුම්කරණය කියන එක හඳුනා ගන්න මම එක වචනයක් දුන්නා. අර වැරදි කිව්වගේ වචනේ තිබුණේ නැහැ. මොකද්ද වචනේ? මොකද්ද වචනේ? මේකෙත් ඒ වචනේ තියෙනවා. ඕකලේ වචනේ ලිව්වේ නැහැ. දැක්කාම මතක් වෙන්න එපා. සැලසුම්කරණය කියන එක අපි හඳුනාගත්ත වචනේ මොකද්ද? මොකද්ද වචනේ? තීරණය කිරීම. තීරණය කිරීම. ලබා ගත්තද ඉදමක් තාම? ලබා ගන්න තීරණය කළාද? වදු පදනම මත ඉඩමක් ලබාගෙන අනාගතයේ කෙසෙල් වගා කර ව්‍යාපාරේ පුළුල් කිරීමට බානුක තීරණය කරන ලදී. එතකොට වදු පදනම මත ඉඩමක් ලබා ගැනීම සැලසුම්කරණය නෙමෙයි. හරිද? එන්න ඕනේ වදු පදනම මත ඉඩමක් ලබාගෙන අනාගතයේදී කෙසෙල් වගා කර ව්‍යාපාරේ පුළුල් කිරීමට බානුක තීරණය කිරීම. සිද්ධියම ගත්තොත් ඒ කැලක් වෙන්න ඕනේ. තීරණය කිරීම කියන වචනේ නැත්තම් ඔයාලට සැලසුම් කරන්න ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? ඒතර වචන දෙකකට උත්තර වැරදුන්නේ නැහැ. වෙන වෙන අනම්මන පල්ලෙහැලි වෙන්නේ නැහැ. හරිද? එතකොට තීරණය කළා කියලා තියෙනවා. ඊළඟට කොහොම නමුත් සංවිධානකරණයෙන් වෙන්නේ භෞතික හෝ මානව සම්පත් ළඟා කර ගැනීම සංවිධානකරණය. වගකීම් පැවරීම කියන්නේ සංවිධානකරණයට අයිතියි. නායකත්වයේ ලබා දීම සංවිධානකරණයට අයිතියි. හරිද? ඒතර වගකීම් වැඩ බෙදලා දෙනවා කියන්නේ සංවිධානකරණයට අයිතියි. එතකොට පැහැදිලිව සම්පත් ළඟා කර ගැනීම. දැන් හොරෙක් හොර නායකයෙක් කියන මම කියලා දුන්නේ. කවද්ද ගෙදරට පනින්නේ කියලා සැලසුම් කරනවා, දිනේ තීරණය කරනවා. එහෙම වැඩේ තීරණ සැලසුම් කළා හරියන්නේ නැහැ. සංවිධානකරණය කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? අවශ්‍ය දේවල් සම්පත් ළඟා කරලා දෙන්න ඕනේ. හරි, උඹලා ගෙදරට පැනපල්ලා. මෙන්න තුවක්කුව, මෙන්න කඩුව, මෙන්න ගල් ඉන්න අවශ්‍ය වෙන උපකරණ සම්පත් ළඟා කරලා දෙනවා. ඒතර එක්කෙනෙක් කියන්නේ මට මාදි තව එක්කෙනෙක් වෙනවා. මානව සම්පත් ළඟා කරලා දෙනවා. උදව්වට තව එක්කෙනෙක් දෙනවා. අන්න සංවිධානකරණය. වැඩ බෙදලා දෙනවා. ඔයා තමයි තාප්පේ ළඟ ඉන්න ඕනේ. ඔයා තමයි ඔත්තු බලන්න. ඔයා තමයි ගෙට පනින්න ඕනේ. අන්න හොර නායකයා ගාන්න සැලසුම් කළ වැඩේ සංවිධානකරණයත් කළමනාකරණය කරනවා. මම මේ පාඩම කරද්දී වල උදාහරණ තමයි කිව්වේ. එතකොට සම්පත් ළඟා කර දීම සැලසුම් කරන්නේ සංවිධානකරණයට අයිතියි. සම්පත් කිව්වම මානව සම්පත වෙන්න පුළුවන්, භෞතික සම්පත් වෙන්න පුළුවන්. භෞතික සම්පත් කියන්නේ යන්ත්‍රයක් විනිවිද ගත්තට මේ සිද්ධිය කොහරි දැනග තිබ්බනම්, ලොරියක් ගත්තා කියලා මේ සිද්ධිය කොහරි දැනග තිබ්බනම්, වාහනයක් ගත්තා කියලා සිද්ධිය කොහරි දැනග තිබ්බනම් අන්න ඒ කාරණාව කාර්ය කරන අවශ්‍ය සම්පත් ළඟා කරලා දෙගිලා. ඒක සංවිධානකරණය. සේවකයෙකු බඳවා ගත්තා කියලා කිව්වනම්
අන්න ඒ කාර්ය කරන අවශ්‍ය මානව සම්පත ළඟා කරලා දීලා. ඒකත් සංවිධානය කරනවා. ගොඩාක් සිද්ධි වල ඉන්නේ සංවිධානය කරන සේවයක බඳවා ගැනීම. හැබැයි එක සිද්ධියක ආව ලොරි රථයක් මිලදී ගැනීම කියලා. භෞතික සම්පත් ළඟා කර ගැනීම. ඒ යන්ත්‍රයක් මිලදී ගැනීම කියලා ආවා. අන්න භෞතික සම්පත් ළඟා කර ගැනීම. ඒ නිසා සිද්ධි 10ක් විතර කරනකොට ඔයගොල්ලෝ මේ ගැන හොඳටම අවබෝධ වෙන වැඩේ තින්නේ 2016 ඉඳන් තමයි 16 17 18 19 20 වෙන අවුරුදු 5 විතරයි ඔයගන්ට සැලසුම් කරන සංවිධානයන්ට අයිතිව අදාළව මේක සිද්ධියේ ප්‍රශ්නේ. ඊට කලින් මේ පාඩම තිබුණේ නැහැ. ගිණුම් කරන පාඩම වෙනස් වෙලා නැහැ. right. මම දැන් ඒකත් දැන් තේරෙන්නේ නැති. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ හතරේ අහන්නේ රජයේ විසින් හතරේ ප්‍රශ්න දෙකක් අහනවා. රජයේ විසින් පොලිතින් තහනම් කිරීමේ නීතියක් පැනවූ කුමන ව්‍යාපාර පරිසරයට අයිතිද? right. හරිම ලේසි. ව්‍යාපාර නීතියක් පනවලා තියෙනවා. පොලිතින් බලන්න ඒක තමයි ඔයගොල්ලන්ට උත්තර කීපයක් වෙනවනේ නේද? මේක නීතියක්. මේක නෛතික පරිසරය. හරිද? ඒ වගේම දේශපාලන කියලා ගන්නත් පුළුවන්. මට මතකයි. දෙකටම දුන්නා. ඒ නිසා මොකද දෙකම ගන්න පුළුවන් නේ. හැබැයි ගොඩක් වෙලාට අර ගොඩක් ළමයි ලියලා තිබුණේ දේශපාලන හා නෛතික පරිසරය. ඔයද ගොඩක් වෙලාට යන්නේ එකට තමයි යන්නේ. නමුත් වැරෙද්ද දාන්න බෑ. මොකද රජයක් වැඩියක් කියලා යම් ප්‍රතිපත්තියක් දෙයක් පැනවුවොත් දේශපාලන එතන තියෙනවා. දේශපාලන මතය එතන තියෙනවනේ. යාලා පොලිටික් භාවිතයට කැමති නැති නිසා තමයි එහෙම කළේ. ඒ නිසා මේක නම් දුන්නා පැහැදිලිවම දේශපාලන පරිසරය දුන්නා. හැබැයි හරිම උත්තරේ නෛතික. හැබැයි දේශපාලනත් වැරදි කියන්න බෑ. හේතු රජය කියන කතාව තියෙන නිසා රජයේ මැදිහත් යම් ප්‍රතිපත්තියක් හෝ තීරණයක් ගත්තාම එතන දේශපාලනේ තියෙනවා. හැබැයි ටංකල මතක් වෙන්න ඕන වචන නීතියක් පැනෙවුවා කිව්ව ගාම නෛතික පරිසරය කියලා. දෙකම හරි දැන්. හරි දෙකම හරි. ඊළඟ එක. right. මේක නම් කමන්නේ දේශපාලන කියන එකක් දෙන්න පුළුවන්. නෛතිකත් දෙන්න බෑ. හරිම දෙයක මතක් වෙන්න ඕන නීතියක් කිව්ව ගාම මේ නෛතික පරිසරය මතක දෙනවා නම් ගොඩක් හොඳයි. ඒක ආයන්න. බනානා ලීප් ව්‍යාපාරය අභ්‍යන්තර පරිසරය අයත් වෙන සිද්ධිය සඳහා පාර්ශ්ව දෙකක්. ඒක ලකුණු ගන්න ලේසිනේ. බනානා ලීප් ව්‍යාපාරයේ මේ සිද්ධිය සඳහා පාර්ශ්ව දෙකක් අභ්‍යන්තර පරිසරය. හරිම ලේසි. ඒ වෙනම පාර්ශ්ව දෙක. බනානා ලීප් ව්‍යාපාරයේ මේ තින්නේ බනානා ලීප් ව්‍යාපාරයේ බනානා ලීප් ගැන තමයි පහළ ඔක්කොම ගියේ බනානා. කෝලිත ගැන කිව්වේ උඩ මේ සිද්ධිය විතරයි. උඩ පරිණිච්ඡේද විතරයි මේ කෝලිත හිටියේ. එතනින් පහළ තනිකරම පරිසර වේදිකේ කියන බානුකේ ඉඳන් ඉතන පහළ ටික ඔක්කොම යාගේ බනානා ලීප් ව්‍යාපාරය තොරතුරු තමයි දීලා තියෙන්නේ. කෝලිතගේ මෙතනනේ කෙසෙල් ගන්නවා කෙසෙල් කොළ ගන්නවා කියන එක තමයි කෝලිත සම්බන්ධ වුනේ. ඒ අරින්න බනානා ලීප් ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධක පාර්ශව දෙකක් බලමු. හරිම ලේසි. ඒ ලකුණ ගන්න. භාගය වාග ලකුණක් ලැබෙනවා. right. මේක ලියන්න බෑ. මේක අයිතිකරු ඉන්න බව ඇත්ත. අයිතිකරු සේවකයා කියලා උත්තර ලියන්න යන්න එපා. මම එහෙම හැමෙලම කියලා දෙනවා ඔයගොල්ලෝ කියනවා. සිද්ධියෙන් ගන්න. අයිතිකරු බානුක. ඇයි බානුක කියන වචනේ ලියන්න බැරි? සේවකයා කමන්නේ. සේවකයා නමක් නෑනේ. අයිතිකරු හා සේවකයා තමයි අභ්‍යන්තර පාර්ශ්ව දෙක. අයිතිකරු බානුක අයිතිකරු කියලා වරහන් දෙක අරගෙන ගන්නේ බානුක කියලා ලියන්න. ඊළඟ අහනවා පස්වෙනි එක 2017 අගෝස්තු 1 වෙනි දිනට බනානා ලීප් ව්‍යාපාරයේ හිමිකම් මෙන්න සිද්ධිය. හිමිකම ගන්න එකල මට දෙන්න. මෙන්න සිද්ධිය. පහළ තියෙන ගණු දෙන්නේ වරුණ කියන්නේ මුල ඔය ටික බලන්න උතන නම් බලුවම හරි ඇති වේවි. 2017 තොරතුරු මේ තියෙන්නේ 2017 අගෝස්තු මාසයේ තොරතුරු දීලා තියෙන්නේ. 2016 අගෝස්තු 1 වෙනි දිනට බනානා ලීප් ව්‍යාපාරයේ හිමිකම. හොයලා දෙන්න මට ඒවන්. අගෝස්තු 1 වෙනිදාට බනානා ලීප් ව්‍යාපාරයේ හිමිකම හොයාගන්න පුළුවන්. වෙන සිද්ධි වල හිමිකම අයිතිකරු මෙච්චරක් මුදල් යෙදුවා, මෙච්චරක් බනානා ලීප් බඩු යෙදුවා කතාව කරන හිමිකම ගත්තා. මෙතන වෙන ක්‍රමයකට කිව්වා. ඔයාලා හිමිකම හොයන්න දැනුමක් වල තියෙන්න ඕනේ වෙන ක්‍රම වලට. ඔයාලා යම් කාරණා ටිකක් දෙලා හිමිකම හොයන්න කියලා කියන්නේ. හරි. එතකොට ප්‍රාග්ධනයේ හොයන්න ක්‍රමය දැන් සමහරක් අයගේ වැරදුනානේ. මේකේ කිව්වේ නැහැ අයිතිකරු කොහොමද මේකට ව්‍යාපාරයට යෙදුවේ මොකද කිව්වේ නැහැ. නමුත්
අගෝස්තු 1 වෙනිදාට තොරතුරු ටිකක් දුන්නා. අපි දන්න ප්‍රාර්ථනා නිවන්ගේ තොරතුරු වත්කම් හා වගකීම් දුන්නා. ගිණුම් කරන සමීකරණයෙන් අපි තොරතුරු හොයන්නේ. ගිණුම් කරන සමීකරණයෙන් අපිට හිමිකම හොයන්න පුළුවන්. හිමිකම ධන වගකීම් සමානයි වත්කම්. දුන්නේ අගෝස්තු 1 වෙනිදාට තියෙන වත්කම් හා වගකීම් පහක් දැක්කේ. වත්කම් දන්නවා නම් වගකීම් දන්නවා නම් මෙයානේ දන්නේ නැහැ. හොයන්න පුළුවන්. එහෙනම් අපි වෙන් කරගමු. 8,000 කියන්නේ වත්කමක්. දැන් නම් කර කර ලියලා ඉන්න ඕනේ අපේ උත්තරේ විතරනේ. ණය ගැටිය 5,000 කියන්නේ වත්කමක්. වත්කම් මොඩේ ලියාගත්තා. ණය මේ 3,000 කියන්නේ වගකීමක්. වගකීම් මොඩේ ලිව්වා. නිෂ්පාදන පෙළ 40,000 වත්කමක්. වත්කම් මොඩේ ලිව්වා. දැන් අර මේකේ ලකුණු දෙකයි කොහොමද ප්‍රාර්ථනා වල දෙන්නේ ඕනික. මේ කටු වැඩේ කරනවා. බැංකු ණය 20,000 කියන්නේ වගකීමක්. වගකීම් මොඩේ ලිව්වා. එකතු කරනවා. මෙන්න මෙතන තමයි ප්‍රාග්ධනය එන්නේ. එකතු කළාම එනවා 48යි 5යි 53000. මේ පැත්තට දැනෙන 23000. එහෙනම් 53000 23000 අඩු කළාම 30000යි. 30000යි 23000 එකතු කරාම 53000යි. එහෙනම් ප්‍රාග්ධනය 30000යි. ඔහොමයි එන්න ඕනේ. ඔන්න වැරදිච්ච අයට. ගිණුම් කරන සමීකරණ අවබෝධය. හැම ගානකම මෙතෙක් සිද්ධිවල දුන්නේ අර ක්‍රමයට. අයිතිකරු විසින් රුපියල් 50000ක මුදල්ද රුපියල් 30000ක් වගේ ලීබදුද රුපියල් මොනවා හරි කියලා යෙදුවා කියලා තමයි ගාන දුන්නේ. ඇයි මේක එහෙම දුන්නේ නෑ? මේකේ එහෙම කියන්නේ නැතුව පළවෙනි දාලේ මේ වත්කම් වාගින් තිබ්බා. වත්කම් වාගින් දරන්නේ හිමිකම හොයාගන්න පුළුවන් අපිට. ගිණුම් කරන සමීකරණ සම්බන්ධතාවයක් තියෙනවානේ. හිමිකමයි වාගින් දෙක එකතු කරලා තමයි වත්කම් සමානයි. මුළු වත්කම් ටික හොයාගත්තා නම් හැබැයි වාගින් අඩු වෙන්න ඕනේ. වාගින් අඩු වෙන්න ඕනේ. වාගින් අඩු නොකරවට හිමිකම හොයන්න බෑ. මොකද හිමිකම් වාගින් කියන දෙකේ එකතු කරේ වත්කම් සමානයි. අයිතිකරු මේ 8000ක හා 5000ක 40000ක වත්කම් අත්පත් කරන සල්ලි කොහෙන්ද? අයිතිකරු යෙදුවේ නෑ. මොකද ණය ගන්න දෙන තිබ්බ 23000. ඒක ඇරුණාට පස්සේ ඉතුරු සල්ලි තමයි අයිතිකරු යෙදලා තියෙන්නේ. يعني 30000 තමයි ප්‍රාර්ථනා. හරි? උත්තරේ 30000. ඊළඟ එක. ඒකට ওই දේ කළා හෙව්වට ඒකට එක ලකුණයි. හරි? ඒක ඊළඟ එක. බනනාලී ව්‍යාපාරේ භාවිතා කරන මූලික සටහන් පොත් දෙකක් ටංකලෙවන්. බනනාලී ව්‍යාපාරි භාවිතා කරන මූලික සටහන් පොත් දෙකක්. මෙන්න සිද්ධිය නැතුව නම් ඔයාලා මූලික සටහන් පොත් ලියන්න බැහැ. සිද්ධිය හොඳට කියවන්න. උඩ දැන් විස්තර වල මතකයි උඩ විස්තර තියෙන ගානුකගේ කෝලිතගේ විස්තරනේ කියලා තියෙන්නේ නේද? අර මෙතන නම් පහළ ටික අර උමනා වේවි සමහර විට මේ සිද්ධිය සඳහන් මූලික පොත් දෙකක් ලියන්න. ටංකලෙවන් උත්තරේ. මෙම සිද්ධිය සඳහන් මූලික පොත් දෙකක්. right උත්තර ටිකක් ආවනේ. ඔන්න මම දැන් අපි කතා කරමු. ඔන්න දැන් මම මූලික පොත් ටික ගැන දැන් පොඩ්ඩක් කියලා දෙන්නේ. සිද්ධියම උත්තරේක වඩ දෙනවා නෙමෙයි වඩ තියරිය පොඩ්ඩක් මතක් කරලා තමයි කියලා දෙන්නේ. right ව්‍යාපාරයක තියෙන්න පුළුවන් මූලික පොත් 6ක් ඔයගොල්ලෝ ඉගෙනනවා. 8ක් තියෙනවා 8න් 6ක් ඉගෙනනවා. මම මේ මූලික පොත් 6 මෙතන දැන් ලියන්න. මුදල් පොත. මේක නැති ව්‍යාපාරයක් වඩ හොයන්න හම්බෙන්නේ නැහැ. ඉන්සයින්ට මෙයාව මතක් කරන නිසා එක පේපර් එකක එක සිද්ධිය ගැහුවා මුදල් පොත හැර. මොන මතකද එහෙමත් අහනවා. මොකද ළමයි ඕනම කෙනෙක් දන්නා මුදල් පොත කියන මූලික පොත නම් නැති වෙන්නේ බෑ ව්‍යාපාරයක. කරුමෙට හරි අනිත් එක වැරදුනොත් එම අපරාධෙනේ. මෙයා නැතුව ලියන ඊළඟ දෙකෙන් එකක් හරි වැරදුනොත් අපරාධෙනේ. මුදල් පොත ලිව්වොත් අනිවාර්යෙන් එකක් හරි හරි කියලා ඔයගොල්ලෝ ගන්නවනේ. දැන් ඔන්න එක්කෙනෙක් මුදල් මූලික පොත් 3ක් එව්වා. එයා වෙලාවට මුදල් පොත එවපු නිසා ඒක හරි ගියා. ඊට පස්සේ මතක් වෙයි වෙන මූලික පොත්ම මේකට අදාළ උත්තරේ නෙමෙයි. වano හරි උත්තරේ මතක් වෙන්නේ අනිකුත් ඕනෙම මූලික පොතක් යාර මතක් වුණා. අදාළ නැති අනිත් මූලික පොත් ඔක්කොම මතක් වුණා. අදාළ මූලික පොත් මතක් වුණේ නැහැ. හරිද? දැන් ඒක එක්ක දන්න මම කතා කරලාට පස්සේ. මුදල් පොත ඕනම ව්‍යාපාරයක තියෙනවා. යා නැති ව්‍යාපාරයක් වල හැල හම්බෙන්නේ නැහැ. ඒ යා කොහොමද යන්න පුළුවන්. ඊට පස්සේ මූලික පොත් තමයි මම කියන් යන්න සුළු මුදල් පොත. මේ මූලික පොත් ටික කියන්නේ බැංකු ගිණුම. ගැනුම් ජර්නලය. ඔයා ඉගෙන ගත්ත දේවල් 10 දී. විකුණුම් ජර්නලය. පොදු ජර්නලය. මේ මූලික පොත් 6ක් ව්‍යාපාරේ තිබුණාට ඔයා දන්නා ඕනෑම දෙයක් එව්වා කියලා මෙතන හරියන්නේ නැහැ මේක සිද්ධියක්. එතකොට එක්කෙනෙක් ඉස්සල්ලා මුදල් පොත එව්වා ආයෙ පාරක් එව්වා එයාම සුළු මුදල් පොත කියලා ආයෙ පාරක් එයා එව්වා බැංකු ගිණුම. දැන් ඒක කවුද දන්නවා?
ඒතර එයාගෙන් හරි ගියේ මෙයා විතරයි. මුදල් පොත විතරයි. මේ සිද්ධියේ කොහෙද කියවෙන්නේ සුළු මුදල් පොතක් තියෙන බවට. ඔය මේ හය මූලික පොත ඇත්ත. මේ හයෙන් ඕනෑම දෙකක් ඔයා එව්වා කියලා වට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද සිද්ධියක් දුන්නේ සිද්ධියක් දෙන්න ඕනේ නැහැ නේ එහෙනම් නිකම් අහන්න තිබ්බනේ. මූලික පොත් දෙකක් නම් කරන්න. මොකටද සිද්ධිය එහෙනම්? අන්න ඔය නිකම් මූලික පොත් දෙකක් ඔයා කැමති මූලික පොත් දෙකක් ලියලා එන්න. හැබැයි මෙම ව්‍යාපාරේ මෙම සිද්ධිය සඳහා මූලික පොත් දෙකක් අහනකොට ඔයාට මේ හයම පාඩම් තිබ්බත් මේ හයම ලියන්න පුළුවන් කමක් නැහැ ඔයාට. ලකුණු ලැබෙන්නේ නැහැ. මුදල් පොත මූලික පොතක් තමයි. ඒක ලකුණු ලැබෙනවා මොකද මේ සිද්ධියක තියෙන නිසා. ඇයි තියෙනවයි කියන්නේ? මුදල් ගණිතන මේ සිදු කළා තියෙන ඕන තරම් මේ තියෙන සියලු දේ මුදල් ගණිතන්නේ. මුදල් ගණිතන සිදු වුණා නම් මුදල් පොතේ ලියනවා. මුදල් පොතේ ලියනවා. ඒක නිසා මුදල් පොත තියෙනවා. කොහෙද මේ සිද්ධිය කිව්වේ? මේ ව්‍යාපාරික ගණිතන පහසු කර ගැනීම සඳහා සුළු මුදල් පොතක් භාවිතා කරනවා. සුළු වියදම් එකක් හරි දුන්නද? ගිනි පෙට්ටියක් ගත්ත රුපියල් 5යි. සුළු වියදම් කියන්නේ සුළු වියදම් එකක්වත් මේකේ තියෙනවා. තිබුණත් ඔයාලා දාන්න බෑ කිව්වේ නැත්තම්. ගමන් ඉඳන් රුපියල් 100ක් තිබ්බොත් ඔයාලා කියන්න බෑ ඒක සුළු මුදල් පොත කියලා. මොකද සුළු මුදල් පොත කියන එක පවත්න්නේ ව්‍යාපාරේ කැමති නම් විතරයි. ඒක අනිවාර්යෙන් ව්‍යාපාර දක්වන්න ලැබෙන මූලික පොතක් නෙමෙයි. එයාලගේ ප්‍රධාන මුදල් බාරකරුගේ කාර්යයන් පහසු කරගන්න කැමති නම් ඒ ව්‍යාපාරේ පුළුවන් ප්‍රධාන මුදල් බාරකරුගේ කාර්යයට අමතරව සුළු මුදල් බාරකරුගේ පත් කළ සුළු මුදල් පොතක් පවත්වන්නේ නැහැ. නිතර නිතර සිද්ධ වෙන සුළු වියදම් විතරයි තියෙන්නේ. එහෙනම් සිද්ධියක වර කියන මේ තාක් මේ ආත්මේ නම් අපිට කවදාකවත් සිද්ධියක සුළු මුදල් පොත ආවේ නැහැ. කරුණට ඔයගොල්ලෝ සිද්ධිය ඉද කියන මම දන්නේ නැහැ. හැබැයි කොහේ හරි ඇඟ වෙන්න ඕනේ ප්‍රධාන මුදල් පොතට අමතරව මුදල් සම්බන්ධ ගණන් කරන්න පොඩි පොඩි වියදම් සම්බන්ධ කටයුතු කරන තව කෙනෙක් ඉන්න බව හෝ සුළු වියදම් සම්බන්ධයෙන් වෙනම පොතක් පවත්වා ගන්න බව සිද්ධිය කොහෙද යනක කියවෙන්න ඕනේ යා කියන්නේ. ආත්මයකට කවදාකවත් ලියන්න බෑ සුළු මුදල් පොත. කර්මයට යන මතක් නේ සුළු මුදල් පොත. තව අයට මතක් වුණා. බැංකු ගිණුම ලියන්න නම් මේ සිද්ධිය කොහරි දැනග තියෙන්නේ නෑ බැංකු ගණන් කළ බවට. කොහෙද මේ සිද්ධිය තියෙන්නේ? බලන්නකො නැති දේවල් මතක් වෙච්ච හැටි ඔයගොල්ලන්ට. මේ සිද්ධිය කොහෙද තියෙන්නේ? මෙයා බැංකු ගණිතන කළ බවට. කිසිම තැනක සාක්ෂියක් ඔයාලා තියෙනවද? සාක්ෂි නැති කිව්වක් කියන්න එපා. මෙන්න මෙතන ගණිතන තියෙනවා. කොහයක්වත් තියෙනවද බලන්න බැංකු ගණිතන? කෙසෙල් කඳන් හා කොළ ගැනුම් අත්පිට මුදලට ණයට. කෑම ඇසුරුම් විකුණුම් අත්පිට මුදලට ණයට. ණයගැතියගෙන් සල්ලි ලැබුණා. ණය හිමියන්ට ගෙව්වා. චෙක් පතකින් ගෙව්වා කියලාවත් තිබ්බනම් අඩු ගන්න ණය හිමියන්ට චෙක් පතකින් කළ ගෙවීම. අන්න එහෙම තිබ්බනම් අපි දන්නවා බැංකු ගිණුම තියෙන බවට. එහෙම වුණා නම් අපි දන්නවා බැංකු ගිණුම තියෙන බවට. හරිද? එහෙනම් බැංකු ගිණුම ලියන්නත් බෑ. චෙක් පත්තුවෙන් මොකද බැංකු ණයක් ගත්තාට අදහස් වෙන්නේ නෑ බැංකු ගිණුමක් තියෙන බවට. දැන් පටල ගන්න ඒකින්නේ ඔයගොල්ලෝ. බැංකු ණය කියන්නේ අපිට අදාළ එකක් නෙමෙයි. බැංකු ගිණුම කියන්නේ මගේ ජංගම ගිණුම චෙක් පත්තුවෙන් ගන්න දෙන ගිණුම සඳහා මම ආරම්භ කරන ගිණුම. අපිත් බැංකු ණය ගන්න මට ජංගම ගිණුමක් නෑනේ. මාත් බැංකු ණය අරගෙන තමයි ගෙවල් හැදුවේ. අර ජංගම ගිණුමක් නෑනේ. බැංකු ණය ඕන කෙනෙක් ගන්න පුළුවන්. ඒ බැංකු ගිණුම කියන්නේ මගේ මේ සාමාන්‍ය ඉතිරි ගිණුම නෙමෙයි මේ ව්‍යාපාර වල කියන්නේ. ජංගම ගිණුම කියන්නේ. චෙක් පත් වලින් ගන්න කෙන ගිණුම. ඒක අපි ඉගෙන ගත්තා නිසා එයා ගැන ලියන්නේ මේක සඳහනක් කොහෙවත් නැහැ. මෙතනින් පහළට ගියහම ඒ 15වත් ඔයාලා එහෙම සඳහනක් මේ 15 ටිකේවත් නැහැ. මේ ටිකේවත් නැහැ. එන එයා ලියන්නත් බෑ. ඔයාට මේ දෙකම ලියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බලමු ඊළඟ ටික. මේ සිද්ධියේ කොයි කලිවත් ලකුණු දෙකම දීලා තියෙන්නේ. ගැනුම් ජයන්නේ ලියන්න නම් මේ සිද්ධිය කොතන හරි තැනක තියෙන ණයට බාන්න ගත්ත බවට. ගැනුම් ජයන්නේ ලියන්න නම් ඔයාලා මේ සිද්ධිය කොතන හරි තැනක තියෙන ණයට බාන්න ගත්ත බවට. තියෙනවනේ. ඇයි අනේ ස්පෙවුන්නේ නැත්තේ? ගැනුම් ණයට ඔය තියෙන්නේ. ණයට බඩුව කෙසෙල් කඳන් හා කොළ එයාගේ බාණ්ඩෙනේ. එයා ණයට අරගෙනනේ. ණයට ගත්තොත් තියෙන මූලික පද මොකද්ද? ගැනුම් ජයන්නේ. විකිණීම් පරමාර්ථ ණයට ගන්නා බාණ්ඩ ලියන මූලික පද තමයි ගැනුම් ජයන්නේ. එහෙනම් ගැනුම් ජයන්නේ ලියුපැට හරි ලැබෙනවා. මුදල් පොතයි ගැනුම් ජයන්නේ ලිව්වත් හරි ලැබෙනවා. ඊට පස්සේ විකුණුම් ජයන්නේ ලියනවා නම් මේ සිද්ධිය කොහේ හරි තැනක තියෙන්න ඕනේ ණයට වික්ක බවද. මේ තියෙන්නේ. ණයට විකුණලක් තියෙනවා. එහෙනම් මේකේ මූලික පොත් කොච්චර තියෙනවද? මුදල් පොතක් තිබ්බා. ගැනුම් ජයන්නේත් තියෙනවා. විකුණුම් ජයන්නේත් තියෙනවා. හරිද? දැන් ඔන්න කාරණා තුනක්ම දැන් අහු වුණා. මුදල් පොත තිබ්බා, ගැනුම් ජයන්නේ තිබ්බා, විකුණුම් ජයන්නේ තිබ්බා. ඒකත් හරි. ඊළඟට පොදු ජයන්නේ ලියන්න නම්
ඔයාට ගැලපුම් සටහන් මොනවා හරි ගැලපුම් සටහනක් හරි මේකේ තියෙන්න ඕනේ. හරිද? එතකොට මම පොඩක් උඩට යන්න. ගැලපුම් සටහන් සිද්ධියේ පහළ ඡේදයේ ගත්තොත් නිෂ්පාදන උපකරණ අගොස් මම පෙන්නන්නම් ඒක. දැන් මේ යටම තියෙනවා ඔයගලන්ට පේනවද දන්නේ මේ පහළට යනකොට අර පාට කර දෙලා එහෙම වෙනවා. ඒකයි මම පෙන්නන්න. නිෂ්පාදන උපකරණ වාර්ෂික 12 බැගින් ෂය කෙරේ. මේ තියෙන මේ ඡේදේ. ෂය කියන්නේ ගැලපුම් සටහනක්. ප්‍රසත ලකුණක් තිබ්බ ගමන් ගැලපුම් සටහනක්. ගැලපුම් සටහන් කරන්නේ පොදු ජයන්ඩේ. මූලික පොත. ඒ නැතත් ඒක ඔයගොල්ලෝ දන්න දෙයක්. ඒ නැතත් මේක ආරම්භක වත්කම් වාක්‍යයෙන් තිබ්බා. ආරම්භක වත්කම් වාක්‍යයෙන් ඔබන් නැති නිසා ඔයගොල්ලෝ ඒක දන්නේ ආරම්භක ජන සටහන් ලියන්නේ. ව්‍යාපාර ආරම්භ කරද්දී ප්‍රාර්ථනා මේ ජන සටහන් ලියන්නේ. පොදු ජයන්ඩේ. ඒ නැතත් ගැලපුම් සටහනක් තිබ්බද පේන නිසා ඔයාලට පොදු ජයන්ඩේ ලියන්න පුළුවන්. පොදු ජයන්ඩේ ලියන්න පුළුවන්. ඒතකොට මේකේ ඔයාට මේ නිල් පාටින් පාට කරලා තියෙන මූලික පොත් වලින් කොයික ලිව්වත් හරි. හැබැයි ඉතින් බලන්නකෝ ඔයාට ඉස්සලා මතක් වුණේ කොයිවද කියන්නේ. හතරක් අවශ්‍යම හතරක් මේකේ තිබියදී ඔයාට මතක් වුණේ මේ රතු පාටින් තියෙන දෙක. මතක් වෙච්ච එක නෝ මේ කියන්නේ. ඇයි එතනින් පහළ මෙච්චර දේවල් තිබියදී පෙර පවටද මන් දන්නේ මතක් වුණේ නැති දේවල්මනේ. වෙලාවට දෙකම තිබ්බා. මුදල් පොත අමතක කරන්න බෑ අපිට කවදාවත්. මුදල් පොතක් නැති ව්‍යාපාරයක් දක්න ලැබෙන්නේ නැහැ. සමහරක් පේපර්ස් වල මුදල් පොත හැර වෙනත් මූලික පොත් දෙයක් කියවුවොත් මුදල් පොත නොලියා ඉන්න පුළුවන්. හරි ෂුවර්නේ මුදල් පොත කොහොමත්ම ෂුවර්නේ අපිට. දෙගිඩියාවක් නැහැ යතිනවා ෂුවර්. පොදු ජීවනයේ ගැන අමතක නම් ඒ නොලියා ඉන්න පුළුවන්. හැබැයි මේකේ ඕනම දෙයක් ලියුවොත් සුළු මුදල් පොත බැංකුව දිනම කර්මිත ලියවීමක් මිසක් වෙන නොදන්නා කවුන අනිත් දේවල් මොනවා හරි ලියුණත් ඒත් හරියන්නේ නැහැ. මේක හරියන මූලික පොත් දෙක තමයි මුදල් පොත, ගැනුම් ජයන්නේ, විකුණුම් ජයන්නේ හා පොදු ජයන්නේ ඔය කියන හතරෙන් දෙකක්. ඊළඟට අහනවා 6 වෙනි ප්‍රශ්නේ 2017 අගෝස්තු මාසයේ බනනලි ව්‍යාපාරයේ මුදල් ගිණුම පිළියෙල කර අගෝස්තු 31 දිනට මුදල් ශේෂය හදන්න. තීගිරිමක් ගහන්න මම පෙන්නන්නම්. උඩ ඡේදයේ මුකුත්ම ගන්න දෙනු තිබුණේ නැහැ කියලා පේනවනේ උඩ ඡේදේ. උඩ ඡේදය තුල ගන්න දෙනු නැහැ. ඊට කලින් ගන්නක් තියෙනවා. ඊට මොකක්ද තියෙන්නේ? ඊට කලින් තියෙනවා 2017 අගෝස්තු මාසයේ නිෂ්පාදන උපකරණ ෂය ගිණුම්ගත කියන අදාළ ජර්නල් සටහන. 2017 අගෝස්තු මාසයේ නිෂ්පාදන උපකරණ ෂය ගිණුම්ගත කියන අදාළ ජර්නල් සටහන. ඒ වුණු බලන්න දන්න කට්ටිය බැරි ඇතිදී. ඒක කමෙන් දන්න කට්ටිය උත්සාහ කළා මට එවන්න. මේක ෂය සම්බන්ධයෙන් තොරතුරක් දුන්නනේ ඔයාලට. නිෂ්පාදන උපකරණ අගෝස්තු මාසයේ ආරම්භයේ වටිනාකම් මත වාර්ෂික 12 බැගින් ෂය කෙරේ කියන වාක්‍ය තිබ්බා. වාක්‍ය තියෙනවා. පේනවනේ තියෙන බවට නිෂ්පාදන උපකරණ මේ තියෙන්නේ අගෝස්තු මාසයේ ආරම්භයේ වටිනාකම් මත වාර්ෂික 12 බැගින් ෂය කෙරේ. right. එහෙනම් ඔයාගෙන් අහනවා නිෂ්පාදන අගෝස්තු 31 දිනට අගෝස්තු මාසයේ නිෂ්පාදන උපකරණ ෂය ගිණුම්ගත අගෝස්තු මාසයේ දැන් තේරුම් ගන්න අගෝස්තු මාසයේ නිෂ්පාදන උපකරණ ෂය ගිණුම්ගත කියන අදාළ ජර්නල් සටහන ලියන්න. මේක ගිණුම් වලදී පොඩ්ඩක් හැම දැනුමම තියෙන්න ඕනේ. හැබැයි හැමදාම තෝගේ ප්‍රශ්න තමයි අහන්නේ. අපි කරලා ගියොත් වරදින්නේ නැහැ. නොකර ගියොත් තමයි වරදින්නේ. ෂය ගිණුම්ගත හරි හැබැයි උත්තරේ ලියන විදිහට වට එවන්න ඕනේ. ඒ කියන්නේ දැන් මට හිතේ තියාගෙන මගේ හිතේ තියෙන මේක තමයි කියලා එහෙම එවන්න බෑ. ඒක නිසා අගෝස්තු මාසයේ ආරම්භක වටිනාකම් මත නිෂ්පාදන උපකරණ ආරම්භක වටිනාකම් බලමු කීයද කියලා. මෙතනදී මේ පේන්නම තියෙන නිෂ්පාදන උපකරණ ආරම්භක වටිනාකම පේන්නම තියෙනවා අපිට 40000යි. මේ තියෙන 40000යි. මේක වාර්ෂික ෂය වෙන්නේ 12 ගානේ. එහෙනම් 40000න් 12ක් ගණනය කරනවා. 12 4 48යි 4800යි මේ වර්ෂයකට වාර්ෂිකව
වර්ෂයක් නෑ අගෝස්තු මාස සඳහා අහන්නේ. අවුරුද්දට 4800 මාසයකට බලන 4800 බෙදනවා 12න් 400යි. එහෙනම් අගෝස්තු මාසයේ මෝටර රථයේ මේ කාර් නිෂ්පාදන උපකරණ ශ්‍රේ වුණේ රුපියල් 400යි. රුපියල් 400කින්. එහෙනම් අපි මේක ගිණුම් ගත ගන්න ජර්නල් සටහන ආන දිස්සටහන නෙමෙයි. ජර්නල් සටහන දිස්සටහනේ වෙනස හඳුනා ගන්න ඕනේ. දිස්සටහන තමයි ශ්‍රේ කියන්නේ වියදමක්. ශ්‍රේ ගිණුම කියන්නේ මෙතන ලියන්න ඕන කාර්ය උපකරණ කියලා. නිෂ්පාදන උපකරණ ලියන්න ඕනේ. නිෂ්පාදන මම කෙටියෙන් ලියනවා. උපකරණ ගිණුම. උපකරණ ශ්‍රේ ගිණුම. හර 400යි. ටිකක් දකුණට කළා. නිෂ්පාදන උපකරණ ශ්‍රය වෙන් කිරීමේ ගිණුම බැර 400යි. හරිද? මම මෙතන පෙන්නනම මේ අලුත්වක් ගන්න ගියේ නෑ. ලියන විදිය. ජර්නල් සටහනක් කියන එක වෙනස් වෙන දිස්සටහනේ මොන ඔතනින්. දිත්ත සටහනේ ජර්නල් සටහනේ වෙනස ඔතන. මේ ලියන ආකාරයේ. නිෂ්පාදන උපකරණ ශ්‍රය ගිණුම හර. මෙන්න මම දකුණට කළා ටිකක්. ටිකක් දකුණට කළා. නිෂ්පාදන උපකරණ ශ්‍රය වෙන් කිරීමේ ගිණුම බැර කියලා ලියන්නේ නැහැ. බැර තීරුවට දානවා. එකම කෙලින් ඉලක්කම් ටික ලියන්නත් බෑ. ඕගොල්ලෝ දැන් වෙන ක්‍රමයේදී මට ඒක හොයන්න මේ දකුණට කියන හොයන්න පුළුවන් කමක් තියෙන්නේ දුලාන්ගේ විතරයි. අනිත් එක වාක්‍ය දෙක නිසා ඒවා උඩටට ගිහිල්ලා වෙනස් වෙලා ආව. නමුත් මම හිතනවා මේ දකුණට කරනවා කියන මතක් වෙන්නේ නැති කියලා ජර්නල් සටහනන්න. ඊට පස්සේ සංලක්ෂය ලියවෙන්න ඕනේ. නිෂ්පාදන උපකරණ මාසිකව ශ්‍රය ගිණුම්ගත කිරීම. නිෂ්පාදන උපකරණ වල මාසික ශ්‍රය ගිණුම්ගත කිරීම කලේ. මාගේ ස්ක්‍රීන් එකේ තියෙනවා ජන සටහන ලියලා සංලක්ෂ ලියලා තිබ්බත් පසුව තීරණයක් ගත්ත සංලක්ෂය අවශ්‍ය නොවේ කියලා තීරණයක් ගත්ත. නමුත් ඕගොල්ලන්ට එහෙම කරන්න බෑ. ඒක පසුව ගන්න තියෙන්නේ. ඒ තීරණය මොනවද කියන එක අපි ඕගොල්ලෝ දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ පේපර්ස් පානේ නම් එතන ගන්න තීරණය මොකක්ද කියලා. ඕගොල්ලෝ හරි ජර්නල් සටහන ඇහුවනම් ලියන ක්‍රමයට ලියන්න ඕනේ. ගානෙම කිව්වනම් සංලක්ෂය අවශ්‍ය නොවේ කියලා සංලක්ෂය නොලියා ඉන්න පුළුවන්. මේක සංලක්ෂය බැරි නැති වෙනම කතාවක්. හැබැයි සංලක්ෂ ඒ ළමයි ගැන හිතලා හමර කරලා ලකුණු දෙන්න හිතලා මේ මෙයාට මේ හද දෙකනට වැඩිපුර හිතේ ළමයි ලකුණු දෙන්නමයි මොනවා හරි වැරදි එක්කර කමන්නේ දෙනවා හිතන ඔක්කොම ඉදිරි සහනදායි විසින් මේක ගිහිල්ලා දෙතර එක. ඒ නිසා සංලක්ෂය අවශ්‍යම නැත. හැබැයි වටිනාකම අනිවාර්යයි. ඒක මොකද කියලා දෙන්න. වටිනාකම අනිවාර්යයි සංලක්ෂය අවශ්‍යම නැත කියලා කියනවා. එහෙම කියලා ඔයාට සංලක්ෂණ ලියා ඉන්න බෑ. අන්නේ ඕගොල්ලෝ මොකද ඒව එතෙන්දි ගන්න තීරණ. ඔයා දන්නේ ඒ තීරණේ. එහෙනම් අනිවාර්යයෙන්ම වටිනාකමත් එක්ක දැන් එක්කෙනේ මම වැරදි කියලා කිව්වේ. එයා වටිනාකම දාලා තිබුණේ නෑනේ. නිෂ්පාදන ශ්‍රය ගිණුම 400යි. නිෂ්පාදන උපකරණ ශ්‍රය වෙන් කිරීමේ ගිණුම ටිකක් දකුණට කියලා ලියනවා 400යි. දිත්ත සටහන හෙව්වනම් ඒත් ඕකම තමයි දිත්ත සටහන. හැබැයි දැන් දකුණට කරන්න ඕනේ නෑ. ඔන්න දැන් වරද්ද ගන්න එපා දැන්. ඔයා දිත්ත සටහන හෙව්වහම පස්සේ මේකම තමයි දිත්ත සටහන වෙන්නේ. කොහොමද ලියන්නේ? දිත්ත සටහන ලියන්නේ කොහොමද? ඔයා ඒ ලියන විදිහ තේරුම් ගන්න ඕනේ දිත්ත සටහන ලියන විදිය. නේද? දිත්ත සටහන කොහොමද ලියන්නේ? මම මෙතන දිත්ත සටහන ලියන්නම්. මේකම දිත්ත සටහන වෙන්නේ ජර්නල් සටහන දිත්ත සටහනේ වෙනස හඳුනා ගන්න. හරි. උපකරණ ශ්‍රේණියේ දිත්ත සටහන හෙවන ඔයා ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. දිත්ත සටහන ලියනවා අපි මම කෙටියෙන් ලියන්න නිෂ්පාදන උපකරණ ශ්‍රය ගිණුම හර 400යි. දිත්ත සටහන දකුණට කරන්න ඕනද බැර සටහන? දකුණට කරන්නේ නැහැ. දැන් මේ ගානට පටන් ගන්නවා. නිෂ්පාදන උපකරණ ශ්‍රය වෙන් කිරීමේ ගිණුම මතක ඇතුව බැර කියලා ලියන්නම ඕනේ නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. මෙතෙන්දි බැර කියලා ලිව්වේ නැහැ. දකුණට කිරීමයි කළේ. ඒකයි ජර්නල් සටහන වෙනස. දිත්ත සටහන ජර්නල් සටහනගේ හිතාගෙන නිෂ්පාදන උපකරණ ශ්‍රය ගිණුම හරහා 100 නිෂ්පාදන උපකරණ ශ්‍රය වෙන් කිරීමේ ගිණුම කියලා නිකම්ම 400 ලියලා ආවොත් දිත්ත සටහන ලියන තැන ඔයා ජර්නල් සටහනේදී ලියලා ආවොත් ලකුණු ලැබෙන්නේ. දිත්ත සටහනක් නම් හර වෙන ගිණුමයි බැර වෙන ගිණුමයි හර බැර වචනයෙන් දීලා තියෙන්නම ඕනේ. වටිනාකම තියෙන්නම ඕනේ. දිත්ත සටහනක් කියන්නේ ඒකයි. හර බැර නැත්නම් දිත්ත සටහනක් වෙන්නේ නැහැ. හර වචනෙත් ඕනේ බැර වචනෙත් ඕනේ. ජර්නල් සටහන කිව්වොත් හර ගිණුමත් ඕනේ හර කියලා ලියන්නත් ඕනේ බැර ගිණුම ඕනේ ටිකක් දකුණට කියලා ලියන්න ඕනේ බැර කියලා ලියන්නේ නැහැ.
දකුණට කිරීමෙන් හඳුනා ගන්නවා එයා බැර කියලා. ඒකයි ජන සටහන හා දිස් සටහනේ වෙනස. ජන සටහන තව සංලක්ෂයක් තියෙනවා දිස් සටහන සංලක්ෂයක් නැහැ. මෙතන ඉඳන් ඔක්කොම තොරතුරු තියෙන්නේ. එතනින් පහළ මුකුත් නැහැනේ මුදල් ගනුදෙනු. පොඩ්ඩක් බලමු කියලා. නෑනේ විස්තරනේ තියෙන්නේ. එහෙනම් ඔන්න දක්වා තමයි තොරතුරු තියෙන්නේ ඔයාට. ඔන්න ඔය ටිකෙන් ඔයා අරගෙන මුදල් පොත හදන්න. ඉක්මනින් හදලා මට එවන්න ටී ගිණුමක් ගැහුවම ඇති ඈ. ටී ගිණුමක් ගැහුවම ඇති. හරි එක්කෙනෙක් එව්වා ශේෂය. දෙන්නෙක් එව්වා. කෞසානී එව්වා කසුනී එව්වා. මුදල් එක. මුදල් පොත කියලා කියන්නේ කඩේ සල්ලි ලාච්චුව කියලා හිතන්න. හරිද? කඩේ සල්ලි ලාච්චුව. පදනම තමයි මුදල් පදනම මේක හදන. මතක තබා ගන්න මුදල් පොතට දාන්න ඕනේ සල්ලි ගන්නත් ඕනේ සල්ලිමයි. මුදල් දානවා නම් මේ කඩේ ලාච්චුව නම් ලාච්චුවට සල්ලි දැම්මොත් හර. ලාච්චුවෙන් සල්ලි ගත්තොත් බැර. හැබැයි මතක තබා ගන්න මුදල් පොතට ගනුදෙනු ලියන්න නම් මුදල් ගනුදෙනුව සිද්ධ වෙන්න ඕනෙමයි. සල්ලි ලැබෙන්නම ඕනේ, සල්ලි ගෙවන්නම ඕනේ. මෙන්න මුදල් පොත. අපි ලකුණු දෙකක ප්‍රශ්න නිසා අපි පොඩිට හදන්නේ. පිළිවෙලට උඩ ඉඳන්ම කියවන්න ඕනේ. උඩ කොටස මම දැන් පෙන්නන්නේ එතන තිබේ බානුදුගේ කෝලියගේ තොරතුරු මිසක් ව්‍යාපාරතොරතුරු කිසිම ඉලක්කමක් රුපියල් ගාණක් එතන තිබුණේ නෑ දාන්න. මෙතනින් පහළ තමයි සියලු ගනුදෙනු හා අවශ්‍ය දේවල් තොරතුරු ටික තියෙන්නේ. ඔතනින් මුදල් ගනුදෙනු ටික ගන්න. මුදල් ලැබුණොත් හර කරන්න, මුදල් ගෙවුවොත් බැර කරන්න. දෙන්නෙක් විතර තම හදලා ඉන්නේ. right. ඒක ගන්නකොට ඔයා ආරම්භයෙන් බලන්න මේ ශේෂයන්. මේ ශේෂයන්. එහෙනම් මේක නොදව අර ගාන පටන් ගන්න බෑ. එහෙනම් මුදල් පොතේ ශේෂය කියන්නේ වත්කමක ශේෂය හර. ශේෂී කියලා ඉස්සර මට 10 දා ගන්නවා. දැන් මම හදලා ඉවරන කලින් වන්ට එවන්න. ඊළඟ යනවා මෙතනින් යා මේ කිසිවක් මුදල් එකට දාගන්නේ නෑ. මේවා ශේෂයන්. ශේෂය හිමියේ ගිණුමට විතරයි. ණයගැති ශේෂය ණයගැති ගිණුමේ හර. ණය ශේෂය ණය හිමියේ ගිණුමේ බැර. අපි දන්නවනේ ශේෂයන් මේ ඉතින් වත්කවාකින් ශේෂයන් ආරම්භක ශේෂයන් ඔය දුන්නේ. මෙතනින් පස්සේ තමයි ගනුදෙනු ටික. ඒ ටික දාගෙන යමු. කෙසෙල් කඳන් කොළ ගැනුම් අත්පිට. අත්පිට කියන්නේ සල්ලි වලට ගත්තා. එහෙනම් ගැනුම් 8000යි. ණයට ගත්තා කියන්නේ සල්ලි ගෙව්වේ නෑනේ. ඒක ලියන්න බෑ. කෑම ඇසුරුම් විකුණුම් අත්පිට මුදලට 20000ක්. විකුණුම් නිසා සල්ලි ලැබුණා. එහෙනම් මුදල් හර 20000යි. ණයට ඒක දාන්න බෑ. සල්ලි ලැබුණේ නෑනේ. ණය ගැති ලැබීම් 35000යි සල්ලි ලැබෙනවා. එහෙනම් ණය ගැති කියලා 35000 හර කරනවා. මේක ලේසිනේ. ණය හිමි ගෙවීම් 10000යි සල්ලි ගෙවනවා. ණය හිමි කියලා 10000 බැර කරනවා. ඒක හරි. කෑම ඇසුරු නිෂ්පාදනය සඳහා අගෝස්තු මාසයේ 5ට වියදම් ගෙවා ඇත. සල්ලි වලින් ගෙවලා නම් මුදල් බැර කරන්න පුළුවන්. ගෙවා ඇත කියලා තිබ්බනේ. විදුලි ගාස්තු 3000යි. ආයෙත් හිතන්න දෙයක් නෑ. ගෙවා ඇත කිව්වනේ. කුලිය කෙටියෙන් ලියන්නේ මේකට ගොඩාක් වියදම් කාලය ගන්න එපා. මොකද ලකුණු දෙකයි. 4000යි. ප්‍රවාහණය 3600යි. වැටුප අත්උදව්කාර ඒවා ලියලා ඉන්න එපා. වැටුප 5000යි. එතනින් පහළ තියෙන ෂය මුදල් ගනුදෙනු නෙමෙයි. ඉතිරි තොග කිසිවක් නැහැ. මුදල් ගනුදෙනු නෙමෙයි. රයිට් ඔච්චරයි. බැලන්ස් කරනවා. මේකේ මුදල් එක ලේසියි ඇත්තටම. තව සිද්ධියක් කළා නම් ඔයගොල්ලෝ මුදල් එක වරද්ද ගන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. හරිද? රයිට්. නමුත් දැනුම තියනවා නම් මෙහෙමයි කියලා ඒක වරදින්නේ නැහැ. නම් අපි බැලන්ස් කරනවා. හර පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත හර පැත්තනේ. 8යි 5යි 13යි 53000යි. හරිනේ? නෑ 63000 දානවා. බැලන්ස් කරනවා.
බිඳුවයි බිඳුවයි 6යි 4යි 10යි 10ක් තිබ්බනේ 6 4යි 10යි 9යි 3යි 12යි 14යි 19යි 24යි 9යි නේ 24 9යි 33යි 3ක් විතර 3යි 4යි 2යි 6යි ශේෂය මුදල් ශේෂය 29400යි මට දෙන්නෙක් මම හිත හදලා දෙන්නෙක් ඉවර තිබ්බා 29400 ඊට පස්සේ ඉවර තිබුණයි බලමු චෙහාර බැලන්ස් කළ වැරදි මුදල් ශේෂය අහන්නේ මුදල් ශේෂය බැලන්ස් කරලා ගන්න 29400 බලන්න මුදල් ශේෂය ගත්ත විදිය මුදල් ගන්න දුන් ටික ලියන්න ණය ගන්න දුන් ලියන්න එපා මේවා ලියුවොත් ඔයගොල්ලෝ වරදිනවා ඒ කියන්නේ මේ ශේෂයන් ලියන්න බෑ ඔයගොල්ලන්ට මේ බැංකු ණය ගත්තා නෙමෙයි මේවා ගන්න දුන් නෙමෙයි මේවා බැංකු ණය කියන මේ ශේෂ බැංකු ණය ගත්තාම 20000ක් දාන්න එපා මේක පැහැදිලිව ගන්න උඩ කියලා තිබ්බා මේවා ආරම්භක ශේෂයන් බව මෙතන අගෝස්තු 1 වෙනි දින බණානලි නමින් ලියාපදිංචි කළ අතර එදිනෙක පැවති වත්කම්ම වගේ මේවා පැවති තත්ත්වයන් මේ තියෙන්නේ ගණිතන සිද්ධ වුණේ පස්සේ මුදල් එක හරියද කියන්නකෝ මම මේක අයින් කරන්නේ මේ 2017 අගෝස්තු මාසයේදී පහත ගණිතන සිදුවියේ අන්න ඒ ගණිතන ටිකෙන් තමයි අපි ගන්නෙ මුදල් ශේෂය විතර මේ ශේෂ තුනෙන් ගන්නෙ මේ ණයගත කිරීමේ ශේෂය ඒව ගණිතන නෙමෙයි ශේෂ කියන්නේ ගිණුම් බැලන්ස් කළා ආපු දේ ඒක අපි දන්නවා right හරි ඊළඟ ප්‍රශ්නේ ෂේ ගිණුම්ගත වෙන ජන සටහන ලිව්වා ඒක හරි නෑ නේද ධාරණාගේ අපි ලිව්වේ නෑ අපිට ප්‍රශ්නයක් මගේ හැරිලා නේද ප්‍රශ්නයක් මගේ හැරිලා ඉස්සෙල්ලා එකේ එක ප්‍රශ්නයක් මගේ හැරිලා මේක අහන එක ප්‍රශ්නයක් මගේ හැරිලා තියෙනවා මොකද්ද අහලා තියෙනවා අපි දැන් අපි ෂේ ගිණුම්ගත කිරීමේ ජන සටහන ලිව්වට පස්සේ අහලා තියෙනවා අගෝස්තු 31 දෙන්න නිෂ්පාදන උපකරණ ධාරණාගේ ඒක ඉතින් හරි ලේසිනේ ධාරණාගේ අපි ගන්නෙ මෙතෙක් ක්ෂය කළ ප්‍රමාණය අඩු කළා. මෙතෙක් ක්ෂය කළ ප්‍රමාණය අඩු කරලා තමයි ධාරණාගේ ගන්න. නිෂ්පාදන උපකරණ වටිනාකම 40000 කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ. නිෂ්පාදන උපකරණ වටිනාකම 40000යි. එහෙනම් ධාරණාගේ ගන්න 40000න් ක්ෂය කළ ප්‍රමාණය අඩු කරනවා. ක්ෂය වුණේ 400. මම 400 ගන්න එකල පිළිවෙල ඉස්සලා 400 අඩු කළාම 39600 නේ. 39600යි ධාරණාගේ. එදාට මේ මාසේ අවසානයේ ධාරණාගේ උපකරණ 40000ක් රුපියල් 400කින් මාසයේ ෂෙය වුණා. දැන් ධාරණාගේ වෙන්නේ ෂෙය අඩු කරලා පස්සේ රුපියල් 39600යි. මේ මගහැරිච්ච උත්තරය. ඒ කියන්නේ 6 ආයන්න. අපි 7 හැදුවා මුදල් 1 හැදුවා 8 තමයි බනාන ලීත් ව්‍යාපාර ජංගම වත්කම. ජංගම වත්කම මුදල් ශේෂම අපි දැන් හෙව්වේ. මුදල් ශේෂය 29400ක දැන් ඔයා හෙව්වේ. එන්නේ ජංගම වත්කම. වටිනාකමත් එක්ක දාන්න. හරිද? ණයගැති බැරිද ලියන්න? ණයගැති කොච්චරද මේ? ණයගැති කොච්චරද? ජංගම වත්කමක් අහනවා. ජංගම වත්කමක් අහනවා. මේ ව්‍යාපාරي ජංගම වත්කමක්. ඔයලා කියන්නකෝ. ජංගම වත්කමක් අහනවා. අගයන් සහිතව අහන්නේ. රයිට්. දෙන්න බලන්න ජංගම වත්කම එකක් වෙන්නවා. තව ජංගම වත්කම මේකේ තියෙන්න පුළුවන්. වත්කම් දන්නවද? කසුනේ හරිද මේ ජංගම වාක්‍යම්? ජංගම වාක්‍යම් හරිද කසුනේ? සර්විස් ජංගම වාක්‍යම් ජංගම වත්කමක් ඒවා හොයාගත්තා. අගයන් දැන් ඔයා කලින් මුදල් ශේෂය හදපු නිසා ඒක මුදල් කියන්නේ ජංගම වත්කම කියලා මතක් වෙන්න ඕනේ. ඒතර ඔයාට මුදල් කියලා 29400 ලියන්න පුළුවන්. ඇයි ණයගැතිය ජංගම වත්කමක් නෙමෙයිද? ණයගැතිය ජංගම වත්කමක්. එහෙනම් ඔයා අගය හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ?
ණයගැතියෝ හිටියා ආරම්භයේ මේක අහගන්න මේක ඊළඟ පේපර් එකෙත් ආවා. ණයගැතියෝ ආරම්භයේ හිටියා 5000. හදන්න ඕන නිකන් දාන්න බෑ. ණයට විකුණුවා 40000. දැන් ණයගැති වටිනාකම 45000 වුණා. ඒ වුණාට ණයගැතියන්ගෙන් සල්ලි ලැබුණා 35000ක්. දුලාන්දකද ඒවල තිබ්බ උත්තරේ. එහෙනම් අවසාන ණයගැතිය 10000. වැඩිද කෙනෙකුට ලියන්න ණයගැති 10000 කියලා. ජංගමවත්කම් අගයන් සහිතව දැන් ඔය දැනුම ගන්න. ඔය දැනුම ගන්න ඔයාලට. මොකද මේක හොයපු විදිය. ණයගැතිව ආරම්භයේ 5000යි. ළමයි ගොඩක් අය මේක වරද්දාගත්තා. ළමයි ගොඩක් අය ලිව්වේ ජංගමවත්කම් වලට මුදල් ශේෂය ලිව්වා හිටියා ආපු ශේෂය. ණයගැතිව 5000, මුදල් 8000 ඕවා තමයි ලිව්වේ. ඔයා මේ මාසේ මුල. අපෙන් මේක ඇහුවේ මාසේ මුල නෙමෙයි. අගෝස්තු 31 දිනට. එදාට තියෙන ජංගම අගෝස්තු 31ට තමයි මුදල් ශේෂය හෙන්නේ. අගෝස්තු 31 දින ණයගැතිය හොයන ණයගැතිය වෙනස් වුණා. ණයගැතිය ආරම්භයේ 5000 කියන ණයට දීප්ප 40000 වගේ. ඔක්කොම ණයගැතිය 45000යි. සල්ලිත් ලැබුණේ මේ මාසේ 35000. එහෙනම් දැන් ඉන්නේ 10000. ඒ වගේ බැරිද වල ජංගම වගකීමක් නෑ. ජංගම වගකීමක්. කී ජංගම වගකීම. ඒවා ණය හිමියා ගන්න කරන එකත් ණය හිමියා තමයි ජංගම වගකීම. මේකේ ජංගම වගකීම් තියෙනවා. ඒ තියෙන ණය හිමි. දැන් ඔය අගේ හොයන්න ඕනේ. මම දැන් ණයගෙත් අගේ ගැන කියලා දුන්න විදිහට තමයි ණය හිමියාගෙත් හොයන්න ඕනේ. ඒ අගෝස්තු 1 වෙනිදාට 3000ක් වුණේ. ඊට පස්සේ ණයට ගත්තේ නැද්ද? මේ ඉන්නේ ණය හිමි වැඩි වෙන කාරණාව. ණයගෙත් වගේ 12000ක් ගත්තා ණයට බඩු. දැන් ණය හිමියාගේ 3000 නෙමෙයි. අපි දැන් ණයයි 15000ගේ. හැබැයි එයාට අපි ගෙව්වේ නැද්ද? මේ බලන්නකො මේ කාරණා ගලප ගන්න ඕනේ. ණය හිමියාට 10000ක් ගෙවලා. එහෙනම් දැන් ණය හිමියා කීයද? 5000යි. අගෝස්තු 31 වෙනිදාට ණය හිමි 5000යි. 5000යි. right. දැන් තේරුණානේ? ඊළඟ ප්‍රශ්නේ අගෝස්තු 31 දින බණාලී ව්‍යාපාරයේ මූලික ගිණුම් කරන සමීකරණ අගයන් සහිතව. ඒ ප්‍රශ්නේ ඉතින් නැති වෙන්නේ නැහැ. වෙනදා මේ ප්‍රශ්න කලින්ම අහනවා. දැන් අහුවේ අගෝස්තු 31 දනේ. වෙනදාට කලින් ඇව්වේ අගෝස්තු 1 වෙනිදා. ඒක ආරම්භයේ තමයි හුඟක් වෙලාවට කිසියම් දවසක් දීලා. දැන් ඉතින් මේක වැඩි සෙල්ලමක් නෙමෙයි. දැන් අහන්නේ අවසානට. දැන් ඔයා පොඩ්ඩක් අරකානුකූල වෙන්න ඕනේ. ඒකද ප්‍රවේශයක් වශයෙන් තමයි ඔයාගේ කලින් ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒක ඔයාලට දැනෙන්න ඕනේ. ඔයාලට පහසුවක් වෙලා තියෙන. හැබැයි ඔයාට මේ උත්තරේ කවදාකවත් හරියට ගන්න බෑ. ඔයාට මීට කලින් උත්තර වැරදුනා නම්, ජංගම වත්කම් වැරදුනා නම්, ජංගම වගකීම් වැරදුනා නම් ඔයාට සමහර මේ උත්තර ගන්න බැරි වෙයි. ඒක නිසා ඒකට ඒව හරියට ලියන ළමයාට තමයි ඔයාලා දැන් ඉස්සෙල්ලා තියෙන කිසිම සිද්ධියක එහෙම උනේ නෑ. ගොඩක් සිද්ධිවල ඇහුවේ ආරම්භක දවසට ගිණුම් කරන සමීකරණය. මේක ඇහුවේ මාසේ අවසාන දවසට ගිණුම් කරන සමීකරණය. කොහොම ඇහුවත් ඔයා උත්තර ලියන්නේ මේකට මේ ආකාරයට. ගිණුම් කරන සමීකරණය ඇහුවා නම් ඔයා පළමුව සමීකරණය ලියන්න ඕනේ. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. එහෙම නැත්නම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හිමිකම් ධන වගකීම් එක පැත්තක තියෙනවා, වත්කම් තව පැත්තක තියෙනවා. එහෙම ලිවනම් හරි. මේ කියන දවසට හිමිකම හොයන්න. හරිද? ඔයා ආරම්භක හිමිකම නම් හෙව්වා. ඊයේ දාවේ ආරම්භ හිමිකම ආවේ 30000ද? හැබැයි ඔයාට ඒ 30000 මෙතන දාන්න බෑ. ඇයි? දැන් අහන්නේ අවසාන දවසට. අවසාන දවසට හිමිකම හොයන්න නම් ඔයා මේ ව්‍යාපාරේ මේ මාසේ අවසානයේ ලාභය හෝ අලාභය ගන්න කරන්න. නැත්නම් ඔයාට ඒක ගන්න එක බෑ. හැබැයි ලාභය ගන්න එක නේ කියලා ඊට පස්සේ අන්තිම එකේ අහනවා. එහෙනම් ඊට කලින් මේක අහනවා කියලා කියන්නේ ඔයාට ලාභය හොයන්නේ නැතුව මේක සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. හරි හිමිකම ආරම්භ අවසාන හිමිකම හිමි ගැටුවක් තියෙනකොට ඒකට දැනෙන්න ඕනේ අවසාන හිමිකම ආරම්භ හිමිකම නෙමෙයි. ආරම්භ හිමිකම 30 ආවට අවසානයේ ඒක කියන්නේ බෑනේ මොකද මේ ගණිතයෙන් ලාභයක් આવොත් හිමිකම ඒ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අලාභයක් આવොත් හිමිකම ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. සුද්ධ ලාභයේ ප්‍රාර්ථනා වෙන ගෙන ගියා කියන අපි අවසාන කරගෙන ගියේ. ලාභය හරි එතනට යනවා. ඒක නිසා හැබැයි අපිට පුළුවන් අනිත් එක සම්පූර්ණ කරගන්න. පුළුවන් දැන් අපි ඒකට ප්‍රවේශයක් දුන්නා ඊට කලින් ප්‍රශ්න. හරි. අන්තිම දවසට වත්කම් මොනවද තිබ්බේ? මතකද? මුදල් තිබ්බා 29400ක.
ඒව දැන් හොයාගත්තා කලින්. හැදුවනේ. ණයගැතිය හිටිය අවසාන වත්කම් වශයෙන්. කීයද අපි ණයගැතිය ආවේ මට දැන් මතක නෑ. මම ගන්න එකල පෙන්නේ ණයගැති 10000. 5000යි 10000ද 10000යි 10000. 10000. අවසන් තොග නෑ කියලා කිව්වනේ. තොග කිසිවක් ඉතුරු නොවුණා කියලා කිව්වනේ. වෙන වත්කම් තිබුණේ නෑ. තව නිෂ්පාදන උපකරණ තිබ්බා. වත්කම්. උපකරණ තිබ්බා. ඒකෙත් ඔයා කලින් ප්‍රශ්න හොයාගත්ත අවසාන ධාරණාගේ බලන්නකෝ. කලින් හොයාගෙන තියෙන ඔක්කොම දේවල් ටික දැන් ඔළුවේ තියෙන දැන් මෙතන හොයන්නේ දැන් මෙතන තියෙන ඒක අරගෙන ලියන්න විතරයි. මුදල් ශේෂය හොයුවා ඔයා. ඔයාට ණයගැති ඔයා ජංගම වත්කම් හොයන තැනදී ඔළුවට ආව නම් ණයගැති ශේෂය තියෙනවා කියන එක අන්න ඔයා ඉතින් එයාත් හොයාගන්න. ගත්තා නම් ඔන්න එයාව ගන්න ඕනේ. උපකරණ ජංගම නොවන වත්කමක් ඒකත් වත්කම වල එන්නේ. උපකරණ දාන්නගෙත් ඔයා හෙව්ව 40000න් 400ක් අඩු කරලා 39600යි කියලා. වෙන වත්කම් මේකේ නෑ. ඔච්චර වත්කම් තිබෙදි පේනවනේ. මුදලුයි ණයගැතිවේ උපකරණ විතර වත්කම් තිබෙදි. ඒක එකතු කරනවා. වගකීම් ගමු. ජංගම වගකීම් එකයි තිබ්බේ ණය හිමියා විතරයි. කිව්වා ඔයා. 5000ක්ද කොහෙද ආවේ? බැංකු ණය තියෙනවා. ඒක ගෙවල ඉවර කරේ නෑ කියලා කිව්වා. 20000 තාමම තියෙනවා. වෙන වගකීම් කිසිවක් නෑ. වෙන වගකීම් කිසිවක් නෑ. අන්නේ වෙන කිසිම වගකීමක් නෑ. වෙන මුද්ද ගෙවන්න තියෙනවා කියලා කව මොකෝත් මේක ඇත්තේ වෙන නෑ. විදුලි බිල ගෙවන්න තියෙනවා කියලාක්වත් නෑ. එහෙනම් ඔච්චරයි. එහෙනම් අපි එකතු කරනවා 6 4යි 10යි එකක් ඉතුරු 9යි 10යි 9යි 19යි 2යි 3යි 4යි 3යි 7යි 79යි 20යි 5යි 25යි එහෙනම් හිමිකම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් ඉනුක සමීකරණය අහන්නේ අපි ආදාළ සමීකරණ දෙනවා අපි හිමිකම ඇහුවේ නෑ අපෙන් ඈ සමීකරණ අපි හිමිකම දාලා අපි සමීකරණ සම්පූර්ණ කරනවා කොහොමද කරන්නේ 79000න් 25ක් අඩු කරනවා එතකොට කීය දෙන්නේ 9 5ක් 4යි 7න් 2 5යි 54000. ඒ වගේ නමුක සමීකරණ වෙන්න ඕනේ. මෙතෙන්දී ඔයාට මේ කියන ටික ලියලායි ගත්තේ. මෙතෙන්තර පේලි දෙක කතාව ගන්න බැරි අවසාන තොරතුරු ටික ගන්නේ කරන්න එපේ. ඒක නිසා බලපෑම නෙමෙයි ලිව්වේ. මම දැනගෙන ලිව්වේ නෑනේ. එදාට තිබිච්ච වත්කම් ටික ඔක්කොම එකතු කරලා ගත්තා. තනි දක්වෙන් ගන්න වත්කම් කීපයක් තිබුණ නිසා මම ලියලා එකතු කරලා ගත්තා. එදාට තියෙන වගකීම් ටික ඔක්කොම එකතු කරලා ගත්තා. එහෙනම් මම සමීකරණ සම්පූර්ණ කළා මේ විදිහට. හරිනේ. මේ ගිණුම් ටික හරි වැදගත් නේ 2018 සිද්ධියේ හරි මොකද ඒව අමාරු නිසා තමයි මම හිතන්නේ මේ සිද්ධියේ එකපාරට ළමයා වරන්ද ගන්න නිසා තමයි මේක අර ව්‍යාපාර දෙන්න දිලා ඔහුත් නියෝ හැම දෙයකම ලකුණු දෙන්න කියලා තීරණය කරන්න ඇත්තේ ගිණුම් ටිකේ යමක් කරන්න තියෙනවානේ මේක අවසන් ප්‍රශ්න ටික උත්තර ගන්න ලකුණු ගන්න වෙලාව වරද්දනවා වරදිනවා මම ලක්ෂ්‍ය ආරෙන් අනිත්‍ය වරදිනවා හරිද ඒක නිසා වෙන්නේ නැති ඒගොල්ලෝ තීරණය කරන්න ඇත්තේ ලියන හැම දෙයකම උඩ ටික ලකුණු දෙමු කියලා සමහර විට බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඊට ලේසි මේ ගිණුම් ටික ලේසි කියන්න බැහැනේ. ඔළුවේ අවබෝධය තියෙන කෙනා තමයි මේක හදන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා 10 වෙනි එකේ බනානලේ ව්‍යාපාරයේ අගෝස්තු මාසය තුළ නිෂ්පාදනය කළ කෑම ඇසුරුමක පිළිවෙල. කෑම ඇසුරුමක පිළිවෙල. ඒක තාම අර හොයන්න බැරි. අපි තාම අන්තිම ප්‍රශ්න එක පාඩම කළේ නෑ. නිෂ්පාදන පිළිවෙල ඒකනේ. නමුත් නිකන් ඇසුරුමක් හදන්නගේ වියදම හොයන්න මේකේ තියෙනවා. ඒක ඒ ප්‍රශ්නෙන් තමයි අහලා තියෙන්නේ. කෑම ඇසුරුමක පිළිවෙල. එතන මුළු නිෂ්පාදන වියදම හොයලා එකක් ගානෙන් බෙදන්න ඕනේ. ඒක වල තේරෙනවා. නමුත් අපි තාම මේ පාඩම කළේ නෑ. නමුත් මම දැන් මෙතන හොයලා පෙන්නන්නම්. ඒක අපි කළා නෑ තාම මේ පාඩම. නමුත් ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා යමක් නිෂ්පාදනය කරන්නගේ මුළු වියදම දන්නවා නම් ඒ වියදම දාලා නිෂ්පාදනය කරපු ඒකක ප්‍රමාණය දන්නවා නම් එකක පිළිවෙල හොයන්නේ එකක ගානින් බෙදන්න පුළුවන් කියලා දන්නවනේ. ඒතර එකක වියදම එනවා කියලා. හරි. මෙයා කෑම ඇසුරුම් හදන්නගේ මුළු නිෂ්පාදන වියදමක් ඔය. හරිද? මුළු නිෂ්පාදන වියදම හොයන්න ඕනේ. එයාට මේ ඇසුරුම් සඳහා එයාට ගිය වියදම තමයි අමුද්‍රව්‍ය ගත්තා එයාට 20000ක් ගියා. මේ තියෙන්නේ. 12 යටයි 20000ක් ගියා. ඊට පස්සේ මුළු වියදමනේ විදුලි ගාස්තු ගියා මේ වට්ටි ටික හදන්න 3000. නිෂ්පාදනාගාර කුලියක් ගිය ඒවත් මේ නිෂ්පාදනයේ වියදම් තමයි. ප්‍රවාහනේ දැන් මෙතන අත්උදව් කරුවන්ගේ වැටුප. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මට නිෂ්පාදන පිළිවෙල ලේඛනයේ මෙතන කියලා දෙවි ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ ඊළඟ පාඩම මේක නිෂ්පාදන වියදම ගන්න නිෂ්පාදනය සඳහා ගිය මුළු වියදම ගන්න ඕනේ.
නිෂ්පාදන සඳහාගේ මුළු වියදම ඒ පාඩම නම් මට දැන් මෙතන කරන්න බෑ ඊළඟ පාඩම පටන් ගන්න නිසා. ඒක නිසා ඔයාට නිකන් මම දල වශයෙන් මෙතන කරන මම තියරි කියලා දෙන්න ගන්නේ නැහැ. වෙලාව පාඩම කියලා දුන්නේ නැති නිසා තියරි කියලා දෙන්න ගන්නේ නැහැ. නිෂ්පාදනය කරපු එකක ගන්න හොයන්න පුළුවන්. මුළු වියදම හොයන්න ඕනේ. හැබැයි නිෂ්පාදන කටයුතු සඳහාගේ මුළු වියදම. ඒත් ওই ටික ඔක්කොම එකතු කරලා ගන්න ඕනේ. කීයත් එක බලමුකෝ අපි. ගිය වියදම කෙසෙල් කඳන් හා කොළ මිලදී ගත්තා විතර 23000ක් 20000ක් ගියානේ. 20යි 23යි 3000ක් ගිය මුළු විදුලි ගාස්තු 23000යි නිෂ්පාදන කුලිය ගියා 23යි 4යි 27යි 27යි ඊළඟ ගියා අත්තව කරු වැටුප ගියා 27යි 5යි 27යි 5යි කීයද 32යි තව ෂෙය ගියා ප්‍රවාහන වියදම් ගියා ඉතින් ඔක්කොම එකතු කරලා ඔක්කොම ෂෙයත් අදාළයි ෂෙයත් විදමන්නේ එතකොට ඔයාලට එනවා ඔක්කොම ටික කෑම ඇසුරු නිෂ්පාදනය සඳහා ගිය කියලා පැහැදිලිව දීලාම තියෙනවනේ ඒක ඔක්කොම ගන්න පුළුවන් ඒක නිසා ෂෙය තමයි අමතර ෂෙය අමතක කරන බෑ එකක් වියදම උපකරණ නිෂය කියලා නිෂ්පාදනය මේ ටික ඔක්කොම එකතු 20යි 23යි 4යි 27යි 3යි 30යි 35යි 1යි 36යි 35යි 600යි 410යි 36යි රයිට් මුළු නිෂ්පාදනය වියදම 36000 නිෂ්පාදනය කරපු එකක ගන්න ඉතින් තව කිසිවක් නොවේ කියන්නේ හදපු ඔක්කොම වික්කනේ වික්ක ගන්න එතන තියෙනවා මුදලට වික්කයි එකක 1000ක් ණයට වික්ක 2000ක් ඔක්කොම එකක 3000ක් වික්කයි නිෂ්පාදනය කළ ඔක්කොම වික්කා කියලා කියලා තියෙනවා නිෂ්පාදනය කළ සියල්ලම වික්කා කියලා කියලා තියෙනවා ඉතින් තව කිසිවක් නොවේ කියලා අගේ යටින් කියලා තියෙනවා එහෙනම් 36000 බෙදලා 3 එතකොට රුපියල් 12යි එකක් හදන්න ගිය වියදම හරි ඒක හොඳටම තේරෙවි දැන් නොතේරුණත් කමන්නේ ඒක තේරෙවි ඊළඟ අවසාන පාඩමේදී හරි අපි අන්තිම එකට යනවා හරිද මේක දැනුණ තුනක් කමන්නේ නමුත් අමාරු නැහැ ඒක අවසානයේදී තේරෙවි අන්තිමට අහනවා එක් කෑම ඇසුරුමක් විකිණීමේදී ලබා ගන්නද ලාභය වික්කේ කීය ගාණද කියලා ඔබ හිතන්නේ කෑම ඇසුරුමක් කීය ගාණ විකුණන්නේ නැද්ද ඔයාලා හිතන විදිහට මේක සමහරක් ඒ මකන්නම් වල දැන් තොරතුරු හොයාගන්න බෑනේ මම මේ සමීකරණේ මකන්නේ නැහැ වඩ යමක් තව කියලා දෙන්න ඕන නිසා ඒක මේක තියාගෙන මෙතනින් අයින් නොවේ ඉන්නේ නිෂ්පාදන වියදම 12යි ඒක ගත්තේ මේ ගියේ ඔක්කොම ඉතින් ටික එකතු කරලා හොඳේ ඔක්කොම මේ ගැනුම් හා මේ පහළ දෙන ඔක්කොම දෙක කරනවා ඔයාලට එනවා නිෂ්පාදන වියදම් ටික ඔක්කොම රුපියල් 12යි මුළු වියදම 3000න් බෙදුවා 3000න් බෙදුවා රුපියල් 12යි එන්නේ එතකොට එකක අපෙන් අහනවා කෑම ඇසුරුමක් විකිණීමේ තබා ගන්නද ලාභය ලාභය හොයන්නේ බැරිද විකුණුම් මිල හොයාගත්තා නම් වියදම දැන් දන්නවනේ 12යි කියලා හදන්න ගියේ 12නේ වික්කේ කීයද හොයාගත්තා නම් ඒ දෙකට වෙනසෙන් ලාභය වෙන්නේ කීයද විකුණන්නේ නැත්තේ අර ලේසි ඒක නම් හොයාගන්න හරිම ලේසි රයිට් ඔව් විකුණලා තියෙන රුපියල් කීය ගාණේද 20 ගාණේ කොහොමද හොයාගත්තේ කොහොමද ඇයි මේ විකුණුම් තියෙන්නේ විකුණුම් තියෙන තැන බලන්න කෑම ඇසුරුම් විකුණුම් අත්පිට මුදලට මේ තියෙන්නේ මම 54000 අයින් කරන්න බැරි නිසා මම තියන් ඉන්නේ අත්පිට මම 54000 අයින් කරන්න ප්‍රාග්ධනේ 54000න් අත තියාගන්නකොද ප්‍රාග්ධනේ 54000ක් ඔය තියෙන්නේ 20 ඒකක 1000ක් තමයි 20000ට වික්කේ 20000 බෙදන 1000න් එකක් රුපියල් 20යි එතකොට වෙලා තියෙන්නේ එකක් 20 ගානේ වික්කනම් හදන්නේ ගියේ 12 නම් ලාභය රුපියල් 8යි එකකින් තබා ගන්න ලද ලාභය රුපියල් 8යි රුපියල් 20 වික්කේ කීයක් වියදම් වෙච්ච එකද රුපියල් 12ක් හදන්න විදියේ වියදම රුපියල් 12යි වික්කේ 20 ගානේ ලාභය රුපියල් 8යි ලාභය රුපියල් 8යි ලාභ රුපියල් 8 නම් එකකින් ලැබුණු ලාභ දැන් ඔයාලා ලාභය වෙන ක්‍රමයක් නැද්ද හොයන්න තේරුම් නැත්තම් ලාභ රුපියල් 8 නම් අපි ලාභය 8යි කියලා හොයන්න බැරුණා කියලා හිතමු. ඔයාලට මතකද අවසාන හිමිකම් 54000යි කියලා අපි හිතුවා. ආරම්භයේ හිමිකම කීයද තිබ්බේ? 30000යි. 30000යි. එහෙනම් මේ 54000 උනේ ලාභය එකතු වෙලා නේද? ලාභය කීයක් වෙලාද එහෙනම්?
24000යි. 24000ක් ලාභ ගත්ත එක කීයක් වෙනුවෙන්ද? හදපුව ඒක ගන්න ඔක්කොම කීයද? 3000යි. 3000යි. 3000ක ලාභේ 24000 න එකක ලාභේ වань මොකද කරන්නේ? 24000 බෙදෙනවා 3. කීයද? රුපියල් 8යි. දැන් ඔයාට මේ සමීකරණෙ මෙච්චර හරියක් කරන්න බැරි නම් ඒ ප්‍රශ්නේ ඉඳ තියලා ගියා නම් ඔයා මෙතෙන් ලාභ හොයා ගත්තා නම් මොන ක්‍රමයෙන් හරි. ඒ කියන්නේ මේ 54 රටාව නැතුව ඔයා අර මේ 12 හොයාගෙන 20 හොයාගෙන ඔයා ලාභ හොයා ගත්තා නම් එකකින් අපි 8 නම් ඒක 3.24000 කියලා අරගෙන ටක්කල වල හිමිකම් මෙතන 54000 දාලා ඔයාට මේ 25000 හොයාගෙන මෙයා මුකුත් නොලියා ඔයාට මේ උත්තරේ ගන්නත් තිබ්බා. මොකද ඔයාගේ මුදල් ශිෂ්‍ය වැරදුනොත් ඔයාගේ මේ උත්තරේ වරදිනවා. ඔයාගේ ණයගැති ශිෂ්‍ය හැටියට හිවාගත්තේ නැත්නම් මේ උත්තරේ වරදිනවා. එහෙනම් ඔයාට එක එක ක්‍රම භාවිතා කරලා පිළිවෙලට යන්නේ නැතුව කොතනින් හරි දැනුම තිබුණා නම් කොහෙන් කොහෙන් උඩරැගිලා මොකක් හරි කරගන්න තිබ්බා. දැනුම තියෙනවා නම් කරකෝල හරි. හැබැයි දැනුම තියෙන්න ඕනේ. හැමෝටම මේ කැරකෙවිල්ල කරන්න බෑ. ඒකයි. ලාභ හොයාගන්න තේරෙන්න ඕනේ. මේ නිෂ්පාදන ටික ඉගෙන ගත්තට පස්සේ ලාභ හොයන කොහොමද නිෂ්පාදන වියදම ඔයා හොයා හදන්න ගිය වියදම නිෂ්පාදන වියදම කියන්නේ. මුළු වියදම එකතු කළේ මෙච්චරක් වියදම දිරු ඒකක 3000ක් හදන්නනේ. නෑ එකක වාහනේ 36000 තුනෙන් බෙදුවාම 3000න් බෙදුවා රුපියල් 12යි එකක් හදන්න ගිහින් තියෙන්නේ. 12ට හදු බෙරි විකුණලා තියෙන්නේ. රුපියල් 20 ගාන කියලා මෙතන මේ රවුම් කරලා තියෙන දැනුමින් හොයාගන්නේ. විකුණුම් කියන තැන ඉන්න හොයාගන්නේ. ඔක්කොම වික්කා කියලා කිව්වනේ. ඒත් 20000 10න් බෙදුවාම තේරෙනවා 20යි කියලා. එහෙනම් 12ක් වියදම් වෙච්ච එක විකුණලා තියෙන රුපියල් 20 ගාන එකක රුපියල් 8යි. ඔයා එතන හොයාගත්තා නම් 8යි කියලා. ඔයාට මේ ගිණුම් කරන සමීකරණය හොයාගන්න බැරි නම් මොකද ඒක වරදින්නත් පුළුවන් මුදල් ශිෂ්‍ය වැරදුනොත් ඔයාගේ උත්තරේ වරදිනවම තමයි අනිවාර්යයෙන් වරදිනවා. ඔය ණයගැතිය හරියට හොයාගත්තට ඔයාගේ උත්තරේ වරදිනවම තමයි. මෙයාට කවදාකවත් 20 ගන්න බෑ මේ සිද්ධියෙන් කිසිම දවසක. ඒකයි. පැහැදිලි කියන එක. ඒක නිසා මේකෙදි එක එක ක්‍රම දැන් මේක ඔයාලා මේක දැනුමින් යන්න හැම වෙලේම ටයිම් වෙනා මේ සිද්ධිය හදන්න ගියාම ඔයගලන්ට විනාඩි 35කට වැඩි වෙලාවක් වුණා මේක යාවි විභාගෙදී. නමුත් ඔයගොල්ලෝ දන්න අවසාන කෙනෙකුත් හදන්න තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ටයිම් මෙතන ඉතුරු කරගෙන තියෙනවා. ඉස්සරේ අඩු කාලෙන් අපි ඒක හදනවනේ. ඒක නිසා මේක දැනුමින් යන්න. එකම ක්‍රමයට යන්නේ එකක් අනිවාර්යයෙන් කමන්නේ 18ක් 17ක් ගත්තත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. උපරිම උත්සාහ කරන්න.